හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේ 2021 අගෝස්තු මාසේ 9 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන පාඩම් මාලාවෙන් අදට තියෙන පාඩම කරගෙන යන්නට අපි පළමුව තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්බුද්ද නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්නසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ පාඩම අපි ආරම්භ කරමු. අද දවසේ අපිට කතා කරන්නට තියෙන අභිධම්ම දුක මාතිකා යටතේ 5 වෙනි පරිච්ඡේදය ග්‍රන්ථ ගොච්ඡකය. හඳුන්වන්නේ ග්‍රන්ථ ගොච්ඡකය කියලා. අපිට මතකනේ ඔක්කොම අභිධර්ම දුක මාතිකා තියෙනවා පරිච්ඡේද 13ක්. ඒ පරිච්ඡේද 13න් අපි මේ දක්වා සාකච්ඡා කරලා තියෙනවා හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකය, ආසව ගොච්ඡකය, සංයෝජන ගොච්ඡකය කියන 4. අද අපිට තියෙන්නේ 5 වෙනි පරිච්ඡේදය ග්‍රන්ථ ගොච්ඡකය. ඒකෙත් දුක 6ක් තියෙනවා. ඒ කියන්නේ පද දෙකේ කොටවල් 6ක් තියෙනවා. ඒ අනුව තනි පද වශයෙන් ගත්තොත් පද 12ක් අපිට කතා කරන්නට තියෙනවා. මේ පද 12 මොනවද කියලා බැලුවා නම් අර වෙනදා වගේම ඉස්සරළම පළවෙනි එක අපි අරගන්නේ ඒ අදාළ මේ ග්‍රන්ථ කියන අර්ථකථනයේ යටතේ වැටෙන ධර්ම කොටස හඳුන්වන්න ග්‍රන්ථා ධම්මා. ඊට පස්සේ එයින් බාහිර වූවන් සියලුම ධර්ම ටික නොගන්තා ධම්මා. මේ පිළිවෙලටනේ යන්නේ හැම එකෙම. එහෙමනම් ඒ වගේම ඊට පස්සේ ගන්තනීයා ධම්මා, අගන්තනීයා ධම්මා. තුන්වෙනුව ගන්ත සම්පයුක්තා ධම්මා, ගන්ත විප්පයුක්තා ධම්මා. මේ පිළිවෙලටමනේ ආවේ. ඊට පස්සේ ගන්තා චේව ධම්මා ගන්ත නීයාච ග්‍රන්ථත් වෙලා ගන්ත නීයත් වෙන ධර්ම මොනවද? ගන්ත නීයාච තේව ධම්මා නෝච ග්‍රන්ථා. ගන්ත නීය වෙලා හැබැයි ගන්ත නොවන ධර්ම මොනවද? ඊට පස්සේ ගන්තා චේව ධම්මා ගන්ත සම්පයුක්තාච. ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථයොත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ කවුද? ඊට පස්සේ ගන්ත සම්පයුක්තා චේව ධම්මා නෝච ගන්තා. ගන්ත සම්පයුක්තයි හැබැයි ගන්ත නෙමෙයි. එහෙම ඉන්නේ කවුද? අය වෙනුව ගන්ත විප්පයුක්තා කෝපන ධම්මා ගන්ත නීයාපි, ගන්ත විප්පයුක්තා කෝපන ධම්මා අගන්ත නීයාපි. ඒ කියන්නේ ගන්ත විප්පයුක්ත ගොඩ අරගෙන දෙකට බෙදලා පෙන්නනවා. ඒ ගන්ත විප්පයුක්ත ගොඩෙන් ගන්ත නීය වෙන්නේ මොනවද? අගන්ත නීය වෙන්නේ මොනවද කියලා. මේ පිළිවෙල හොඳට මතක තියාගන්න. මේ පිළිවෙලට තමයි බොහෝ ගොච්ඡකයන් පද අනුපිළිවෙල දක්වලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි දැන් කතා කරන්නට ඕනේ ඒ ධර්මයේ මොනවද කියලා. මොනවද ගන්ත ධර්ම, මොනවද නොගන්ත ධර්ම. එතෙන්ට කලින් පොඩි නිවේදනයකුත් තියෙනවා. පසුගිය වසරේ අපි පවත්වපු අභිධම්ම විභාග වලින් ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. බොහොම කල් ගිහිල්ලා. නමුත් මේ කොරෝනා ආදී තත්ත්වයන් නිසා ඒකට අවධානය යොමු කරන්න බැරි වෙලා කල් ගියා. නමුත් ඒක නිකුත් වෙලා තියෙන ප්‍රතිඵල තම තමන්ට මේ වෙනකොට ඊමේල් මාර්ගයෙන් ලැබෙන්නට ඇති. විභාග ලියපු අයට සෑහෙන හොඳ ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමෝම උත්සාහවත් වෙන්න ඕනේ විභාග ලියන්න. හොඳයි. මේ පාර අපිට තියෙනවා පළවෙනි වසරෙන් ගෞරව සම්මාන 6ක්, ප්‍රථම සම්මාන 12ක්, සාමාන්‍ය සම්මාන 13ක් හැටියට පළවෙනි වසර විභාගෙට ඉදිරිපත් වෙච්ච අය ප්‍රතිඵල දක්වලා තියෙනවා. දෙවෙනි වසර ගැන නම් කියන්න කනගාටුයි. දෙවෙනි වසරට කවුරු එක්කෙනා ඉදිරිපත් වුණේ එයත් විභාගෙට ආවේ නැහැ.
මොකද අපි දන්නවා පසුගිය වසරේ කොරෝනා තත්ත්වයත් එක්ක ධම්මසංගණී පන්තිය හරියට කරගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකේ අඩුපාඩුව වෙන්නට ඇති. ඒකට හරියට කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. තුන්වෙනි වසර සඳහා ඒ කියන්නේ අභිධම්මාචාර්ය අවසාන ඒ සඳහා ප්‍රථම සාමාර්ථ 4කුත් සාමාන්‍ය සාමාර්ථ 1කුත් හැටියට 5 දිනක් සාමාර්ථ ලැබලා තියෙනවා. අභිධම්ම විශාරද පළවෙනි වසරේදී ප්‍රථම සාමාර්ථයකුත් සාමාන්‍ය සාමාර්ථ 3කුත් ලබාගෙන තියෙනවා. ඉතින් සතුටු වෙන්නට පුළුවන්. මේ කොරෝනා කරදර අස්සෙත් බය නැතුව විභාගෙට ඇවිල්ලා විභාගෙට ලියලා ඉතින් මේ වගේ ප්‍රතිඵල ලබාගත් එක උගන්වපු අපිටත් සතුටුයි. ඔයගොල්ලන්ටත් පුළුවන් ඉදිරි විභාගවලට ඉදිරිපත් වෙන්නට. ඒ විදිහට හිතලා බලන්න කොහොමද වෙන්නේ කියලා මේ වසරේත් වාතාවරණයන් සැකසෙන පරිදි දෙසැම්බර් පුළුවන් වුණොත් එහෙම තියමු. බැරි වුණොත් පෙබරවාරිවත් උත්සාහ කරමු තියන්නට. ඒ නිසා දැම්මම ලෑස්ති වෙන්න. අපි නොවැම්බර් අග වෙනකොට පාඨමාලාව අවසන් කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට කාල වේලා තියෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න. හොඳයි. ඊළඟට අපි දැන් කතා කරමින් ආවේ ගන්ත ගොච්ඡකය ගැන. එහිදී පළවෙනි පදයේ ගන්තා ධම්මා කියන එක ඉස්සරළම දැන් කතා කරමු. ගන්ත කියන්නේ මොනවද? මෙතනදී අභිධර්මයේ තුල ගන්ත කියලා කියන්නේ යස සංවිජ්ජಂತಿ තං චුතිපටිසන්ධි වශයෙන් වට්ටස්මින් ගන්තේන්ති ගඨෙන්තේන්ති ගන්තෝ. අන්න බලන්න එතකොට කොහොමද මේ ගන්ත කියන එක විස්තර වුනේ? යමෙකුට මේ ගන්ත කියන ස්වභාවය විද්‍යාමාන වෙනවා නම් ඒ ග්‍රන්ථයෝ විසින් තුතිය පටිසන්ධිය වශයෙන් සසරට වෙලනවා. එහෙම නැත්නම් සසරේ ගටනවා. සසරට යොදවනවා. මෙන්න මේ විදිහට මේ සසරේ වෙලන අර්ථයෙන් තමයි ග්‍රන්ථ කියලා කියන්නේ. අර්ථසාලනීය දීපු අර්ථකථනය. අර්ථසාලනීය කියන්නේ ධම්මසංගණී අටුවාව. කොහොමද එතකොට අපි ගන්ත කියන එක තේරුම් ගන්නෙ? මේ චුති පටිසන්ධි වශයෙන්. ඒ කියන්නේ මේ භවයේ අපි මරණයටපත් වෙනකොටම නැවත වතාවක් පටිසන්ධි වශයෙන් ඊළඟ භවයේ අපව ගැට ගන්නවා. හරි, මේ විදිහට ගැට ගන්නට හේතු වන මූලික ධර්ම කිහිපයක් තියෙනවා. අන්න ඒ ධර්ම ටික තමයි මෙතනදී මේ ගන්ත කියලා ඉස්මතු කරලා පෙන්නන්නේ. දැන් බලන්න අපිට මේ අකුසල ධර්ම ගැන කතා කරද්දී මේ අකුසලයෝ එක එක ස්වરૂපයෙන් මතුවෙන ආකාරය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි මෙතෙක් කතා කරපු ඒවා ගැන බැලුවා නම් අපි ඉස්සල්ලාම කතා කළා ආසව කියලා ස්වභාවයක්. ඒ කියන්නේ මේ සත්වයා මත් කරවන අර්ථයෙන් මේ අකුසලයේහි මත් කරවන අර්ථයෙන් ආසවයි කියලා කිව්වා. ඊළඟට අපි කතා කළා මේ විදිහට අපි කතා කරගෙන ඇවිල්ලා අපි මොනවද ගිය සතියේ කතා කරන්නේ? අපි ගිය සතියේ කතා කළා සංයෝජන, සසරෙහි බැඳ තබන අර්ථයෙන්. සංයෝජන කියලා කතාවක්. ඊට පස්සේ ආසව කියන්නේ මත් කරවන අර්ථයෙන්. එතකොට ඊටත් කලින් කතිය කතා කළා තවත් අකුසල ස්වභාවය අපි ගොච්චක හැටියට කතා කළේ දෙකයි. හරි? එතකොට අද අපි කතා කරන්නේ ගන්ධ. මේ විදිහට ආසව, ඕග, යෝග, සංයෝජන, ගන්ධ, නීවරණ, පරාමාස, උපාදාන, එතකොට කිලේශ මේ ආදී වශයෙන් මේ අකුසලයන්ගේ විවිධ ස්වરૂපයෝ අපිට ඉස්මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ එක එකක් මේ එකම අකුසල ස්වභාවයේ විවිධ පැතිකඩවල්. කොයි ආකාරයෙන්ද අපුව සසරෙන් එතර වන්නට නොදී මේ සසර තුල යොදවන්නේ, වෙලන්නේ, ගැට ගහන්නේ, මත් කරවන්නේ ආදී වශයෙන් අකුසලය තුලම අපුව යොදවලා සසරෙන් ගැලවෙන්නට නොදී තියන ස්වභාවයන් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මේවා අපි හරියට ඉගෙනගෙන මේ ස්වභාවයන් හරියට තේරුම් අරගෙන ඒ අනුව අපේ ප්‍රතිචාර ධර්මතා ගැන අපේ ප්‍රතිචාර හරියට හැඩගස්වා ගත්තා නම් මේ වගේ බලපෑම් අඩු කරගෙන යම්කිසි විමෝක්ෂයක් සඳහා යන අපේ ගමන සාර්ථක කරගන්නට පුළුවන්. දැන් මෙතනදී බලන්න ගන්ත කියලා එතකොට කියන්නේ චුතිපටිසන්ධි වශයෙන් සසර වෙලත් සසරට වෙලනවා. හරි?
දැන් අපි දන්නවනේ අර අපි කැලේකට ගියොත් එහෙම වැල් කොහොමද එකිනෙකට වෙලිලා ගස් දෙකේ ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ආයි එක කොනක් හොයාගන්න පුළුවන්ද අපිට? බෑනේ. කොහොම එකිනෙකට වෙලිලා ඒවා ගසුත් වෙලාගෙන වැලුත් එකිනෙකට වෙලිලා වැල් ටික ඊළඟට ගසුත් වෙලාගෙන ඒ ආදි වශයෙන් එකට වෙලෙන ස්වභාවයක් ගැන හිතලා බලන්න. එහෙමනම් ඒ අකුසලය තුල එහෙම නැත්නම් ඒ අකුසලයන් හමුවේ මේ සත්ව సంతානියත් මේ විදිහට අකුසලයටම බැඳිලා නැමිලා යොමු වෙලා ගෙතිලා මත් වෙලා ඉන්න ස්වභාවයන් තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට එහෙමනම් ගන්ත කියන එකේ සරල අර්ථය තමයි සුතිපටිසන්ධි වශයෙන් සසර වෙලනවා කියන අර්ථය. මේ විදිහට යන ගන්ත ස්වභාවය කොච්චරක් තියෙනවද කියලා අපි බැලුවොත් අපිට පේනවා ගන්ත ස්වභාවය 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. අවිජ්ජා කාය ගන්ත, ව්‍යාපාද කාය ගන්ත, සීලබ්බත පරාමාස කාය ගන්ත, ඉදං සච්චාබිනිවේස කාය ගන්ත කියලා ස්වභාව 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ 4 ආකාරයකට අපිව සසරෙහි වෙලනවා කියන අර්ථය. එතකොට මේ එක එක ගන්ත ස්වභාවය සඳහා මූලික වෙන පරමාර්ථ ධර්ම තියෙනවා. ඒ ටික ගැන අපි බැලුවා නම් අපිට පේනවා අවිජ්ජා කාය ගන්ත කියලා හැම වෙලාවෙම කතා කළා නම් ඒක ලෝභ මූලිකව ලෝභය හා එකට යන ධර්මතාවයක්. අවිජ්ජා කියන්නේ අපි දන්නවනේ දැඩි ලෝභයනේ. එහෙමනම් අන්නේ දැඩි ලෝභය ගන්ත ස්වභාවයෙන් ඉදිරිපත් වෙන ධර්මයක් කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ද්වේෂය. ඒ කියන්නේ ව්‍යාපාද කාය ගන්ත. ව්‍යාපාදය කියන එකත් මේ ස්වභාවයෙන් සසර වෙලීම සඳහා සසරට වෙලීම සඳහා ඉදිරිපත් වෙන ධර්මයක් වෙනවා. ඒකට අපි කිව්වා ව්‍යාපාද කාය ගන්තය කියලා. ඊළඟට එන සීලබ්බත පරාමාස කාය ගන්තේ සහ ඉදං සච්චාබිනිවේස කාය ගන්තේ කියන්නේ දිට්ඨි ස්වභාවයේම ආකාර දෙකක්. අපි දන්නවනේ දිට්ඨි ස්වභාවය වැරදියට දකින වැරදියට ග්‍රහණය කරන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේම පැතිකඩ දෙකක් මෙහිදී ඉස්මතු කරලා පෙන්නනවා සීලබ්බත පරාමාස කාය ගන්තේ සහ ඉදං සච්චාබිනිවේස කාය ගන්ත කියලා. මේ වචන සමහර විට හුරු නැතුව ඇති. ආයෙත් පළවෙනි වසරේදී අපි මේක කතා කළා. ඒ අනුව මේ 4 ආකාරය ගන්ත ස්වභාව වශයෙන් මේ 4 ආකාරයෙන් ඉදිරිපත් වෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් ධර්ම 3ක් ඒ සඳහා නියෝජනය වෙලා තියෙනවා. හරිද? එහෙමනම් ග්‍රන්ථ කීයද කියලා හෙවොත් 4යි. මොනවද? අවිජ්ජා කාය ග්‍රන්ථ, ව්‍යාපාද කාය ග්‍රන්ථ, සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ, ඉදං සච්චාබිනිවේස කාය ග්‍රන්ථ. කාය ග්‍රන්ථ සඳහා අනුගත වෙන පරමාර්ථ ධර්ම මොනවද කියලා අහුවොත් ධර්ම 3යි. ලෝභය, ද්වේෂය, ditthිය. හරිද? ඒ විදිහට තමයි මේක යෙදිලා තියෙන්නේ. මෙතනදී මේ කාය කියලා කියන්නේ ශරීරය එහෙම නෙමෙයි. මේකේ ස්වභාවයමයි. හරි? ඒ ග්‍රන්ථය ඉදිරිපත් වෙන ස්වභාවයමයි කාය කියලා කිව්වේ. ඊළඟට එහෙම නැතු මේක කයේ වෙලෙනවා කියලා එහෙම ගන්න එපා. මේක අරගන්න ඕනේ ඒ ගන්ත ස්වභාවය කියලා කියන්නේ මේ අකුසල ස්වභාවය අපි චුතිපටිසන්ධි වශයෙන් චුතිය ඉවරනවත් එක්කම පටිසන්ධිය ලබා දෙමින් සසරෙහි වෙලනවා කියන අර්ථයෙන් තමයි ගන්ත කියලා කිව්වේ. දැන් අපි මේකේ පළවෙනි එක අරන් බැලුවොත් අවිජ්ජා කාය ගන්ත කියන ස්වરૂපය ඒක සඳහන් වෙනවා පාලි ශබ්දකෝෂයේ අර්ථ දැක්වීම අරන් බැලුවොත් ගන්තින්ති වේඨයන්තිති ගන්තා නාමකයේන රූපකායං නාමකායේන රූපකායං පච්චුප්පන්න කායේනවා ආගාමිකායං ගන්තේති දුප්පමුංචං වේඨයන්ති කායගන්තෝ අවිජ්ජා ඒව කායගන්තෝ අවිජ්ජා කායගන්තෝ කියලා මෙහෙම පාලි පාඨයක් ඉදිරිපත් කරලා ඒක සරල අර්ථයක් දෙනවා. නාමකායය හා රූපකායයද වර්තමාන කායය හා අනාගත කායයද නොමිදිය හැකිසේ වෙලෙන හේයින් අවිද්‍යාවම අවිද්‍යා කාය ග්‍රන්ථ නම් වේ. එක්කද එතන කොහොමද එතන වෙලෙන ආකාර දෙකක් ගැන කිව්වා. නාමකාය රූපකාය සමග නාම රූප දෙක එකට ගැට ගහලා පෙන්නනවා. එතකොට අපිට නාමය වෙනමයි රූපය වෙනමයි කියලා නෙමෙයි පෙනෙන්නේ. මේ දෙක එකක් හැටියට ඝන සංඥාවෙන් වහගෙන එකක් හැටියට ගොතලා වෙලලා පෙන්නනවා. මේ ඔන්න ගෙඩි පිටින්ම මෙහෙමයි කියලා. හරි? මේක රෝස මලමයි. හරිද?
එතකොට එතන කාටවත් පේන්නේ නැහැ චක්කුංච පටිච්ච රූපේතු උප්පජ්ජති චක්කු විඥානං හැටියට පහළ වෙන නාම ස්වභාවය සහ සතර පරමාර්ථ සතර මහා භූත ඔස්සේ ගොඩනැගෙන උපාදා රූප හැටියට තියෙන වර්ණ රූපය ගැන අපිට තේරෙන්නේ නැහැ. ඒ අනුව මේක රෝස මලමයි කියලා අපි අරගන්නවා. අන්න ඒ විදිහටත්. එහෙම නැත්නම් වර්තමාන කායය හා අනාගත කායය. ඒක තමයි අපි කිව්වේ චුතිපටිසන්ධි වශයෙන් කියලා. ආයේ නොමිදිය හැකිසේ මේකයි ගලව ගන්න බැරි විදිහට වෙලන හීන් අන්නේත් ඒක තමයි අවිද්‍යා කාය ග්‍රන්ථ කියලා කිව්වේ. හරිද? එතකොට අවිද්‍යාවම අවිද්‍යා කාය ග්‍රන්ථයි කියලා කිව්වා. මොකද මේ ස්වභාවයෙන් ඉදිරිපත් වෙන නිසා. මේ අර්ථ දැක්වීම මම හොයාගත්තේ පාලි ශබ්දකෝෂයෙන්. ඒක ඒ විදිහටයි දීලා තියෙන්නේ. අපිට පුරුදු විදිහට අපි නාවියනේ අරිධම්ම ස්වාමීන් වහන්සේගේ අභිධම්ම භාවනා පොතට අනුව බැලුවා නම් එහිදී සඳහන් වෙනවා ගන්තා ධම්මා කියන එක සංසාරයේහි සත්වයන් ගැටගසන අර්ථයෙන් ග්‍රන්ථ නම් වූ සංසාරයේහි සත්වයන් ගැටගසන අර්ථයෙන් ග්‍රන්ථ නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් භාවනා පොත 2 දෙවෙනි පොතේ පිටු අංක 55 මේක සඳහන් වෙලා තියෙනවා. ගන්තා ධම්මා සංසාරයේහි සත්වයන් ගැටගසන අර්ථයෙන්. දැන් ගැට ගැහුවාම ආයෙ එතනින් ගෙලවෙලා යන්න බෑනේ. එතකොට ඒ ගැට ගැහිලා තියෙන ධර්මතාවයේ අසුරු කරමින්ම ජීවත් වෙන්න වෙනවා. පවතින්නට වෙනවා. එතකොට මෙතනත් ගන්ත කියලා කිව්වේ සංසාරයේහි සත්වයන් ගැට ගසලා තියෙන සසරෙන් මිදෙන්න දෙන්නේ නැහැ එතකොට. ඊළඟට නෝග එවැනි ගන්ත ධර්ම හැටියට එතකොට කතා කරන්නේ ලෝභයයි, දෝෂයයි, ditthiyයි කියන චෛතසික ධර්ම තුන. පරමාර්ථ ධර්ම හැටියට කතා කළා නම් මේ චෛතසික ධර්ම තුන. ඊළඟට නෝගන්තා කියලා කතා කරනකොට ගන්ත නම් නොවු නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත. එතකොට ගන්ත කියලා කිව්වෙ මොනවද? ලෝභ, දෝෂ, ditthi. පරමාර්ථ ධර්ම 170 මේ තුන අයින් කරපුවාම ඉතුරු ටික එහෙනම් නෝගන්තා ධම්මා. මේ ටික ගන්ත නෙමෙයි එතකොට. ග්‍රන්ථ වෙන්නේ හැම වෙලාවෙම මේ ටික විතරයි. හරිද? ඊතරම් අමාරුත් නෑ මේක. දැන් ඉතින් එහෙනම් අපි බලමු මේක හිතේ තියාගෙන මේ භාවනා පොතේ අර්ථ දැක්වීමනේ. අපි බලමු අපි ධම්ම සංගණී ප්‍රකරණයට ගිහිල්ලා එහි නික්කේප කාණ්ඩේ කොහොමද මේක විස්තර කරන්නේ කියලා. එතනදී පෙරලා ගන්න ඡේදාංක 1139 පිටු අංක 431 2. ඡේදාංක 1139 පිටු අංක 431 2. එතන මේ විදිහට සඳහන් වෙනවා රතමේ ධම්මා ගන්තා දත්තාරෝ ගන්තා මොනවද සතර ආකාරයේ අවිජ්ජා කාය ගන්තෝ ව්‍යාපාද කාය ගන්තෝ සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ ඉදං සච්චාබිනිවේසෝ කාය ගන්තෝ. හරිද? එහෙම කියලා ඔන්න දැන් 1139 චීතේ ග්‍රන්ථ ධර්ම 4 ඉස්සර වෙලා විස්තර කළා. අර්ථ දැක්වුවා. අවිජ්ජා කාය ග්‍රන්ථයයි ව්‍යාපාද කාය ග්‍රන්ථයයි සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයයි ඉදං සච්චාබිනිවේස කාය ග්‍රන්ථයයි කියලා කිව්වා. ඊළඟට ඡේද වලින් මේ එක එකක් විස්තර කරනවා. ඡේද 1140න් අවිජ්ජා කාය ග්‍රන්ථය විස්තර කරනවා. 41න් ව්‍යාපාද කාය ග්‍රන්ථය, 42න් සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය, 43න් ඊළඟ එක ඉදං සච්චාබිනිවේස කාය ග්‍රන්ථය විස්තර කරනවා. පෙරලා ගන්න 1140ට කොහොමද කියලා තියෙන්නේ? කියවන්න බෑන් පළවෙනි එක. පොතක් තියෙන කෙනෙක් කවුරු හරි කියවන්න බෑන් ඡේද 1140 ධම්මසංගණී ප්‍රකරණයේ නික්කේප කාණ්ඩයේ පිටු අංක 430 තුල තියෙන්නේ යෝ රාගෝ සරාගෝ අනුනයෝ හරි අනුරෝධෝ හරි ඇති. දැන් ඔතන පටන් ගත්තේ කොහොමද එතකොට? ඔතන පටන් ගත්තේ යෝ රාගෝ සරාගෝ කියලා. හරිද? අපි දන්නවා මෙතනදී අපිට පරමාර්ථ ධර්ම තුනයි හම්බ වුණේ. මොනවද? අවිජ්ජා කාය ග්‍රන්ථ, ව්‍යාපාද, ලෝභ දෝෂ ditthi. හරිද? එතකොට දැන් අපි දන්නවා මෙතන කෙලින්ම මේ කතා කරන්නේ අවිජ්ජා කාය ග්‍රන්ථ කියන අවිජ්ජා කියලා කියන්නේ ලෝභය. ඒක පටන් අරන් තියෙන්නේ යෝ රාගෝ සරාගෝ ආදී වශයෙන්. යම් කිසි රාග ස්වභාවයක්, සරාගී ස්වභාවයක් ආදී වශයෙන් කියලා පටන් ගන්නවා. හොඳයි. කොහොමම පෙරලන්න ඡේදාංක 1102. ඡේදාංක 1102.
අංක 416 ඡේදාංක 1102 මොකක්ද ඒකේ තියෙන හෙඩින් එක තත්ත කතමෝ කාමාස එතන කතා කරන්නේ කාමාසවය ගැන. එතකොට කාමාසවය කියලා කියන්නේ ලෝභය නෙමේද? ඒත් ලෝභයමයි. හරිද? එහෙමනම් එතන පටන් අරන් තියෙන්නේ කොහොමද? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දී කාම තණ්හා අර බලන්න එතකොට දැන් ඒ එක තැනක්. හරිද? 1102 දී පටන් අරන් තියෙන්නේ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ ආදී වශයෙන්. මෙතනදී ඒ විදිහට යෝ කාමේසු කාමච්ඡන්தோ කියලා කියන්නේ නැතුව මෙතන කතා කරනවා යෝ රාගෝ සරාගෝ ආදී වශයෙන්. ඔය විදිහටම කම්පෙයාර් කරලා බැලුවොත් ඡේදාංක 1118 සංයෝජන ගොච්ඡකයට දීපු කාමරාග සංයෝජනේ විස්තර කරන තැනත් ඔයගොල්ලන් බැලුවොත් පෙනේ ඡේදාංක 1118 එතන පටන් අරන් තියෙන්නේ යෝ කාමේසු කාමච්ඡන්தோ ආදී වශයෙන්. එතකොට බලන්න එහිමනම් මේ සාමාන්‍ය ලෝභය දැන් මෙතන මේ වචන කීයක් විතරක්ද මෙතන? මේ 1140 මේ ලොකු ඡේදයක් නේ තියෙන්නේ මෙතන වචන කීයක් විතරක්ද? මේක ඔයගොල්ලෝ ගණන් කළොත් හරියටම වචන 100ක් තියෙනවා මෙතන. මේ ලෝභ ස්වභාවය හඳුන්වන්නට වචන 100ක් මෙතන දීලා තියෙනවා. රාගෝ කියපු තැන ඉඳලා අකුසල මූලං කියන තැන වෙනකන් මේ ටික තුල වචන 100ක් මෙතන දීලා තියෙනවා. මේ වචන 100 තුලින්ම විස්තර කරනවා මේ ලෝභය කියන ස්වභාවයේ ආයේ ඉතුරුවක් නැතුව මේ කියන්නේ නිප්පදේශ වශයෙන්ම ලෝභය ඒ ආකාරයෙන්ම අරගෙන විස්තර කරලා මෙතනදී පෙන්නනවා. මේක සිංහල පැත්ත අරගෙන බැලුවොත් මේ බලන්නකෝ 1140 සිංහල පැත්ත අරගෙන බැලුවොත් යම් රාගයේ බලවත් රාගයේ අනුනේ ආදී වශයෙන් කියාගෙන ගිහිල්ලා ජල්පිත භවෙක් නකුට සැලුමෙක් නිකාන්තියෙක් අනුශයෙක් ලෝභ අකුසල මූලයෙක් මේ ආදී වශයෙන් ඉතාසින් දැන් නකුට වනන්නේ කවුද? එතකොට බලුපැටිය නකුට වනනවා. එතකොට ඒ ස්වභාවය තුල පවා දකින්නට හම්බ වෙන මේ ලෝභ ස්වභාවය තමයි මේ පෙන්නන්නේ. ඒ හැම එකක්ම අවිජ්ජා කාය ග්‍රන්ථ හැටියට අර්ථ දැක්වෙනවයි කියන එක පෙන්නනවා. හැබැයි මේක පටන් අර ගන්නකොට යෝ මොකද්ද මේ යෝ කාමේසු කාමච්ඡන්தோ කියලා පටන් ගත්තේ නැහැ. හේතුව කාමච්ඡන්ද ස්වභාවය මූලික අවිද්‍යා ස්වභාවයෙන් වෙන් කරලා පෙන්වන්නට ඕන නිසා මේක අර විදිහට යෝ කාමේසු කාමච්ඡන්தோ කියලා පටන් ගත්තේ නැහැ. මොකද කාමච්ඡන්දේ කියලා ගත්තොත් කාම භූමියේ විතරක් කියන අදහස එන්න පුළුවන් නිසා. මොකද අපි ගත්තොත් බ්‍රහ්ම ලෝක 16 තුල යට බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයන් කෙරෙහි තේ විමාන ආදිය කෙරෙහි ඔවුන්ට චන්දරාගයක් ඇති වෙනවා. නමුත් ඒ කියන චන්දරාගේ කාමාසවය නොවේ කියන එක පෙන්වා ගන්න ඕන නිසා මෙතන අර විදිහට යෝ කාමේසු කාමච්ඡන්தோ කියන්නේ නැතුව යෝ රාගෝ සරාගෝ ආදී වශයෙන් විස්තර කරලා පෙන්වනවා. මෙවැනි සියුම් තැන් මෙතන තියෙනවා. හැබැයි අටුවාව විස්තර කරනවා මේ වචන 100කින් මේ ආකාරයට කිව්වත් හරිද? එසේ නැතුව කලින් වතාවේ වාගේ වචන 8කින් කිව්වත් ඒ කොයි ස්වභාවයත් නිප්පදේශ වශයෙන් ගත යුතුයි කියලා. හරිද? ඒ තැනට අනුරූප වූ කාම ස්වභාවය පූර්ණ වශයෙන් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තා නම් ලේසි. ඉතින් අඩුතරමින් මේ වචන 100 තුලින් වචන කිහිපයක්වත් ඔයගොල්ලන්ගේ මතකයට එන්න කටපාඩමේ තියෙන අවශ්‍යයි විභාගයට එහෙම ඇව්වොත් මේ වචන 100ම ලිව්වේ නැතුවට කමන්නේ. නමුත් අඩු ගානේ වචන කිහිපයක් හරි දක්වලා මේ ආදී වශයෙන් විස්තර වෙන තැන කියලා කියන්න හෝ දක්ෂ වෙන්නට ඕනේ. හරිද? හොඳයි. එහෙමනම් පාලි පැත්තත් කියවලා බලන්න, සිංහල පැත්තත් කියවලා බලන්න. ඒ විදිහට අවිද්‍යා කාය ග්‍රන්ථය කියන එක අපි ලෝභ ස්වභාවයේ යම් ආකාරයකට ඉගෙන ගත්තේ. එය විස්තර වෙන ආකාරය තමයි එහි දක්වලා තියෙන්නේ. හරිද? ඒ වචන වල එක එක අර්ථය සිංහල පැත්තත් එක්ක ගලපලා තේරුම් ගන්න උත්සාහ ගන්න. මෙතන වචන 100ක් තියෙනවා කියන එකත් මතක තියාගන්න. හරිද? ඊළඟට මේ තමයි අවිද්‍යා කාය ග්‍රන්ථ විස්තර කරලා තියෙන ආකාරය. ඊට පස්සේ එනවා ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා. එතනදී කොහොමද මේක විස්තර කරන්නේ? අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මේ ආදී වශයෙන් මේක විස්තර කරනවා.
අනත්තං මේ ආචරති. අනත්තං මේ අචරති. හරි ආචරති නෙමෙයි. අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මට පාඩුවක් කළා. එහෙම නැත්නම් අනබිවෘද්ධියක් කළා. මේ ආදී වශයෙන් මට නරකක් කළා. පාඩුවක් කළා. ඊළඟට අනත්තං මේ අචරිතී ආඝාතෝ ජායති අනත්තං මේ චරතිති ආඝාතෝ ජායති. මේ විදිහට මේක විස්තර වෙනවා. මොකද සූත්‍රය දස ආඝාත වස්තු සූත්‍රය මට මතක විදියට. හරි එතනදී ඒ කියපු ආකාර 10. මෙතන අන්තිමට තියෙන්නේ අට්ඨානේ වාපන ආඝාතෝ ජායති. අස්ථානේ තරහ යනවා. මෙතනදී මේ කියන ආකාර 10 මම හිතනවා ඔයගොල්ලන්ට සමීප ඇති. මට වැරද්දක් කළාය. ඊළඟට මට වැරද්දක් දැන් කරනවායි මට වැරද්දක් අනාගතයේ කරાવી මට වැරද්දක් අතීතයේ කරાવી කියලා කාල තුනට මම සලකගෙනත් ඊට පස්සේ මගේ යාළුවාට එහෙම නැත්නම් මගේ හිතවතාට දැන් වැරද්දක් කරයි අතීතයේ වැරද්දක් කළේ අනාගතයේ වරදක් කරන්නේ කියන තුනයි. එතකොට 6යි. ඊළඟට මගේ තරහකාරයාට මොකද්ද වෙන්න ඕනේ? එතකොට දැන් හොඳක් කරයි කිව්වමත් මට තරහ යනවනේ. අතීතයේ හොඳ කළා කියලා ඇහුවත් තරහ යනවනේ. අනාගතයේ හොඳ කරන්න වෙයි කියලා ඇහුවොත් ඒත් තරහ යනවනේ. එතකොට දැන් මම මගේ යාළුවා මගේ තරහකාරයා කියන තුන් දෙනාට කාල තුනට යොමු කරලා එතන 9ක් ස්වභාව පෙන්වනවා. තරහ ඇති වෙන ස්වභාව 9ක්. ඊට අමතරව පාරේ තියෙන ගලක කකුල හැප්පුණාමත් අපිට තරහ යනවනේ. එළියට බහිනකොට වහින්න එනකොටත් තරහ යනවනේ. ඇඳුම අඳින්න ගන්නකොට ඇඳුම හිරනම් ඒත් තරහ යනවනේ. එතකොට මොනවද මේ මාස්ක් එක දාගන්න ගියාම මාස්ක් එක ගෙදර මාස්ක් එක දැන් පරණ එකම නම් දාන්න තියෙන අන්න ආයෙත් තරහ යනවනේ. මේ කීයක් නම් තැන්වලදී අපිට තරහ යනවා. දැන් මේකට කිව්ව අට්ඨානේ. අස්ථානේ තරහ යන තැන්. හයියෙන් පෑවුවත් තරහ යනවා. හයියෙන් වැස්සත් තරහ යනවා. හරි. එතකොට තැනක් නොතැනක් නැතුව අපිට තරහ යන ස්වභාවයක් තියෙනවා. මේ දසවෙනි ආකාරය. මේ ආකාර 10න් ඕනෑම ආකාරයකට අපිට තරහ එන්න පුළුවන් කියලා දස ආඝාත වස්තු සූත්‍රයෙන් බුදුහාමුදුරු විස්තර කළා. ඒ ස්වභාවයෙන්ම තමයි මෙතන ඉස්මතු කරලා පෙන්නන්නේ. මේ කොයි ස්වභාවයෙන් හරි සිතට ආවන චිත්තස්ස ආඝාතෝ සිතේ හැපීමක් වුණා නම් පටිඝ ස්වභාවයක් ඇති වුණා නම් එහෙම නැත්නම් සිත පෙළෙමින් උපදින ස්වභාවයක් ඇති වුණා නම් ඊළඟට චිත්තස්ස ආඝාතෝ පටිඝාතෝ බලවත්ව පෙළෙමින් ආවන පටිඝං ගැටෙන ස්වභාවයක් තියෙනවා නම් පටිවිරෝධෝ ප්‍රතිවිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා නම් කෝපෝ කෝප වෙන ස්වභාවයක් තියෙනවා නම් පකෝපෝ සම්පකෝපෝ මේ යන්න බලන්න. එතකොට ඒවර අර අනුප්‍රාස රසය එන විදිහට මොනවද ඒකට කියන්නේ උපසර්ග දාලා ඒක වැඩි දියුණු කරලා පෙන්නනවා මේ කෝප වෙන ස්වභාවය. දෝසෝ හරි ද්වේෂ ස්වභාවයක් ඇති වෙනවා නම් දූෂ්‍ය වීමක් වෙනවා නම් දෝසෝ පදෝසෝ සම්පදෝසෝ අන්න එතනත් බලන්න උපසර්ග දාලා ඒක වැඩි කරලා කිව්වා. හරි ඊළඟට චිත්තස්ස ව්‍යාපත්ති. හරි මොකක්ද ඒ කියන්නේ ව්‍යාපත්ති කියන්නේ සිත විනාශ වී ගිය බව සිත විනාශ වෙන වගේ. හරි අපූර්වට තිබිච්ච සිත දැන් ඔන්න නරකට හැරුණා කියන ඒ වෙනි ස්වභාවය. මනෝපදෝසෝ සිත දූෂණය වෙලා වැරදියට දූෂණය සහිතව ඉපදුනා. කෝදෝ නැවත වතාවක් කිපෙනවා. කුජ්ජනා කිපෙන ස්වභාවය. මේ විදිහට අර ලෝභයට විස්තර කළා වාගේ වචන රාශියක් ඉදිරිපත් කරමින් පෙන්නනවා. මෙන්න මේ අවස්ථා 10 තුලදී ඇතිවෙනා වූ පටිඝ ස්වභාවය ඒකත් එතකොට එහෙමනම් නිප්පදේශ වශයෙන් විස්තර කරලා තියෙන වගේ අපිට පේනවා. හරිද? මේ විදිහට දැන් මේ 10 මෙන්න මේ ආකාරයට දෝසෝ දුස්සනා දුස්සිතත්තං මේ විදිහට කියලා මේ කොහොමද අපිට අකුසල ස්වභාවයන් ඇති වෙන්නේ ව්‍යාපාද ස්වභාවය ඇති වෙන්නේ කියන එක අර අකුසල නිර්දේශයේ දක්වපු විදිහට ඔන්න දැන් පෙන්නනවා. හරිද? එතකොට මෙන්න මෙවැනි ස්වභාවයක් ව්‍යාපාද කාය ග්‍රන්ථයේ විදිහට ඇවිල්ලා ඒ ස්වභාවය සත්වයා සසරේ ගැට ගන්න තත්වයකට පත්වර කරනවා. හරිද? එවැනි ස්වභාවයක් තමයි මෙතන මේ විස්තර කරලා තියෙන්නේ. වැඩිදුර විස්තර බලන්න පුළුවන් අංගුත්තර නිකායේ දසක නිපාතේ මට මතක වුණේ දසක නිපාතේනේ. දස ආඝාත වස්තු සූත්‍රය. හරිද? 10 දස කියලා නැද්ද කොහෙද? ආඝාත වස්තු සූත්‍රය.
හරි මේ ආකාර 10 පෙන්නනවා. මේ 10න් පළවෙනි 9ම පවතින සත්වයා කෙරෙහි නේ අපි මේ තරහ ඇති කරගන්නේ. එක්කෝ මම නැත්තම් මගේ යාළුවා නැත්තම් මගේ තරහකාරය ආදී වශයෙන් සත්වයා කෙරෙහිමයි. එහෙමනම් අටුවාව කියනවා අන්න ඒ 9 ආකාරය පළවෙනියට කතා කරන 9 ආකාරය තමයි කර්මපත බවට පත් වෙන්නේ. දසවෙනි එක ඇවිල්ලා අස්ථානයේනේ. වැඩියෙන් පෑවුවත් තරහ යනවා, වැඩියෙන් වැස්සත් තරහ යනවා, කකුල ගලක හැප්පුණත් තරහ යනවා, ගල කකුලේ හැප්පුණත් තරහ යනවා. එතකොට ඒක සාමාන්‍ය සංස්කාරයක් කෙරෙහි ඇති වෙන කර්ම ස්වභාවයක් නිසා ඒක කර්මපතයක් වෙන්නේ නැtei කියලා අටුවාව විස්තර කරලා දෙනවා. කොහොමින් හරි අපි දන්නවා මේ ව්‍යාපාද කාය ග්‍රන්ථය ආවොත් ඉතින් බලන්නකො තාමත් දෙව්දත් හාමුදුරුවෝ ඇයි මොනවද සංසාරේ යෙතිලා ඉන්නේ. තේරිවාණිජ වෙලෙන්ද විදිහට කරගත්තු පාපේනේ. ඒක නවත්ත ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ හමුවේ නැවත වතාවක් ද්වේෂයෙන් ඇති කරගත්තා. ඒ නිසාවෙන් අදටත් අපායේ පැහැෙනව නේද? ඉතින් ඒක මෙතකොට ගැඹුර තේරුම් ගත්ත හැකිනේ. හරි. මේ තමයි ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා කියන්නේ. ඊළඟට සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කිව්වහම සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කොහොමද විස්තර කරන්නේ? ඊතෝ බහිද්ධා සමන බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධි. අන්න. සීලයෙන් වෘතයෙන් සුද්ධ ස්වභාවය ලබා ගන්න පුළුවන් කොහෙදද? බහිද්ධා සමන බ්‍රාහ්මනා. බාහිර ශාසනය තුලින් අපිට සීල විසුද්ධියක් ගන්න පුළුවන්. වෘත වශයෙන් සමාදන් වීම වශයෙන් අපිට විසුද්ධියක් ලබා ගන්න පුළුවන් කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකම දෘෂ්ටියක් හැටියට ඔහු අරගෙන තියෙනවා නම් අන්න මේක තමයි කියන්නේ සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කියලා. ඒ කියන්නේ යම් කිසි දෘෂ්ටි ස්වභාවයක්, ඒ දෘෂ්ටි ස්වභාවය එක පැත්තකට ඉලක්ක කරලා පෙන්නනවා. බාහිර ශාසනය තුලින් විමෝක්ෂය ලබා ගන්න පුළුවන් කියලා. එහි තියෙන සීලයෙන්, එහි තියෙන වෘත සමාදානය තුල නිත්‍ය විමෝක්ෂයක් ලබා ගන්න පුළුවන් කියලා කෙනෙක් දෘෂ්ටිගත වෙනවා නම් අන්න ඒකට තමයි සීලබ්බත කාය ග්‍රන්ථය කියලා කිව්වේ. හරිනේ. එතකොට සිංහල පැත්ත බැලුවත් ඒකේ විදිහමයි මේ සස්නෙන් බැහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධිය, වෘතයෙන් සුද්ධිය, සීල වෘතයෙන් සුද්ධියයි මෙබඳු යම් දෘෂ්ටිගතයක් තියෙනවා නම් අන්න ඒක තමයි සීලබ්බත පරාමාසය කියලා කිව්වේ. ඒ අනුව දැන් අපි තේරුම් ගන්නට ඕනේ හේතුඵල ධම තුලින් දුක පිරිසිඳ දැකලා ඒ අනුව දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරනවා හැර මේ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා විමෝක්ෂය ලබා ගන්නවා හැර වෙනත් මාර්ගයක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක්ට හැඟෙනවා නම් ඒ හැඟෙන ස්වභාවයෙන්ම සීලබ්බත පරාමාසය. සරලව කිව්වනම් එච්චරයි. මේ නිසානේ යේ ධම්මා හේතුප්පබවා කියලා කියනකොටම සමහර මොනවාද අසජී හාමුදුරුවෝ දේශනා කරනකොටම පරිඋත් හාමුදුරුවෝ බිහි වෙන්නේ නිසානේ. හරි? ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ හේතුඵල ධම තේරුම් නොගෙන වෙන ආකාරයකට මේ දේ කරන්න පුළුවන් කියලා අන්න සීලබ්බත පරාමාසය. හරි? මොකද හේතුඵල ධම විස්තර වෙන්නේ තථාගත බුදු සාසනයේ විතර නිසා. හරිනේ? ඊට පස්සේ ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය කියන්නේ නැවත වතාවක් දෘෂ්ටියමයි. හැබැයි ඒ දෘෂ්ටිය වනාහි අනිකුත් සියලුම දෘෂ්ටීන් මොකක් හැරලද? සීලබ්බත පරාමාස හැර අනිකුත් සියලුම දෘෂ්ටීන් ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථ කියලා ගන්නවා. මං හිතන විදිහමයි හරි කියලා කිසියම් වැරදි දෘෂ්ටියකට ආවනම් එහෙම නැත්නම් Tamanට ආපු වැරදි දෘෂ්ටියම හරි වශයෙන් බාරගත්තා නම් ඒක මතම ජීවත් වෙනවා නම් ඒකම හරි කියන උත්සාහ ගන්නවා නම් උදාහරණයක් හැටියට බුදුහාමුදුරුව පහළ වුණේ මේ ලංකාද්වීපයේ කියලා කෙනෙකුට හිතුණා නම් අපූර්වට ඒක දැඩිව අරගෙන ඒ ඔස්සේම හිතන්නට යනකොට ඔහුට අපූර්වට ඊට අදාළ සාධකත් හම්බ වෙනවානේ. හරි? තව තව හිතනකොට තව සාධක හම්බ වෙනවා, තව පිරිස හම්බ වෙනවා. ඉතින් ගොඩාක් දේවල් ඇති වෙනවා. අන්න බලන්න සසරට බැඳිලා යන හැටි. හරි? කිසියම් ආකාරයක වැරදි දෘෂ්ටියක් ගත්තද ඒක අරගත්ත ගමන් ඒ තුල ගෙතෙනවා, ගොඩ ගැහෙනවා, හිතෙනවා, ඔක්කොම දේවල් සිද්ධ වෙනවා. එහෙම වෙන්න ඔහුට ඒ සඳහාම ඒකට උත්තරත් හම්බ වෙනවා. මේක මෙහෙම්මම තමයි කියලා. ඒකට තව වැඩියෙන් හිතනවා. අන්න ඒ සියලුම දෘෂ්ටිගතයන්
මෙතෙන්ට එක්කහුව වෙනවා. එතකොට ඒ නිසා තමයි දිට්ඨිචෛතසිකයේ දෙකට බෙදිලා ආවේ. එකක් සීලබ්බත පරාමාසය කියලා වෙනම ආරම් පෙන්නවා. අනිත් සියලුම දෘෂ්ටි ටික එක්කහුව කරලා ඉවර වෙලා ඉදන් සත්‍යාබිනිවෙස්ස කාය ග්‍රන්ථ කියලා දාලා පෙන්වනවා. හරිද? මේ විදිහට ග්‍රන්ථ ධර්ම 4 විස්තර කරලා තියෙනවා. අවිජ්ජා කාය ග්‍රන්ථේ, ව්‍යාපාද කාය ග්‍රන්ථේ, සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථේ සහ ඉදන් සත්‍යාබිනිවෙස්ස කාය ග්‍රන්ථය කියලා. හරිනේ? මේ විදිහට මේ 4 විස්තර වුණා. දැන් ඒ ග්‍රන්ථ 4 සම්බන්ධව අර්ථ දැක්වීම පැහැදිලිද? ඒක පැහැදිලි නම් අපිට පද විස්තර කරගන්න පුළුවන්. සමාවෙන්නස අර අන්තිමට කිව්ව දෙක දැන් සීලබ්බත පරාමාස කියන්නේ හේතුඵල ඇරෙන්න අනිත් සියලුම දේවල්ද? එහෙමයි. ඒක මම ඉදිරිපත් කරපු මේ අර්ථ දැක්වීම දැන් බලන්න. එතන විස්තර වුණේ කොහොමද බලන්නකෝ. මේ සස්නෙන් බැහැර මහාන බමුණන්ගේ සීලයෙන් සුද්ධියය, වෘතයෙන් සුද්ධියය, සීල වෘතයෙන් සුද්ධියයි මෙබඳු යම් දෘෂ්ටියක්, දෘෂ්ටිගතයක්, දෘෂ්ටිගහණයක්, දෘෂ්ටිකාන්තාරයක්, විලෝම දෘෂ්ටියක්, දෘෂ්ටි විස්පංජිතයක්, දෘෂ්ටි සංයෝජනයක්, දැඩිව ගැනීමක්, පිහිටා සිටීමක්, අභිනිවේෂයක්, පරාමාසයක්, මේ මොකක් හරි ආකාරයකට මෙන්න මේ දේ ආවනම් මොකක්ද වෙන්න ඕනේ? මේ සස්නෙන් බැහැර යම් කිසි ආකාරයකට විමෝක්ෂයක් ලබන්න පුළුවන්. සීලය සුද්ධ කරගන්න පුළුවන්, වෘතය සමාදන් වෙලා ඒ තුලින් විමෝක්ෂය ලබන්න පුළුවන්. සීල වෘතයෙන් සුද්ධි එතන තමයි හරි පාර කියලා හිතුණා නම් ඒක තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. එතකොට ඕකෙම අනිත් විලෝමය අරගෙන බලන්නකො. එහෙනම් මේ සස්නේ මොකද්ද තියෙන්නේ? මේ සස්නේ තියෙන හේතුඵලද? එහෙමනම් මෙතන මේ කියලා තියෙන්නේ හේතුඵල දහම විස්තර තේරුම් අරගන්නේ නැතුව ඒයින් පරිබාහිර වෙන මොන යම් වෘතයකට හෝ සම්බන්ධ වෙලා ඒක ගෝ වෘත වෙන්න පුළුවන්, කුක් වෘත වෙන්න පුළුවන්, අජ වෘත වෙන්න පුළුවන්, වෙනත් මොන යම් ආකාරයක හෝ දෙයක් වේවා. ඒ තුල ඉඳගෙන ඒ තුලින් විමෝක්ෂය ලබන්න පුළුවන් කියලා තමාගේ සීලය සුද්ධ කරගන්න පුළුවන්. මේ සමාදානය විමෝක්ෂය සඳහායි මේ විදිහට යම් කිසි දෘෂ්ටිගත වීමක් තියෙනවා නම් ඒක සීලබ්බත පරාමාසයයි. ඉතින් ඔය නිසානේ සෝවාන් මාර්ගස්තයාට සීලබ්බත පරාමාසයේ කැඩෙන්නේ ටක් ගාලා. හරිනේ. ඒක පැහැදිලිනේ. කලබල බලන්න කොහොමද දැන් වෙන්නේ කියලා. ඔව් කියන්න. දැන් සත්‍ය වේ කියන එකට අයිති වෙන්නේ මොනවද එතකොට? මේකට ඔක්කොම ඒ කියන්නේ මේ 62ක් සමයන් තිබුණා නේද? ඒ 62ක් සමයන් වලින් අරක අයින් කරපුවාම ඉතුරු 61ම මෙතෙන්ට අරගන්න. සස්සතෝ ලෝකෝ ඉද සිංහල පැත්ත අරගන්නම්. ස්කන්ධ සංඛ්‍යාත ලෝකේ සාස්වතයි නියතව තියෙනවා. හරිද? අන්න එක දෘෂ්ටියක්. මේයම සැබෑවයි. අන්නේ තුච්චයයි මේ විදිහට මේක මේ ස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ සාස්වතමයි ඒකමයි සැබෑ. අනික් කොයි විදිහට කිව්වත් වැරදි. ලෝකය එහෙම නැත්තම් කියනවා ලෝකයේ අසාස්වතයි. හරි? මේ මතු ඉපදීමක් නැහැ. මේ භවයේ විතරයි තියෙන මරණින් මතු නැවත පැවැත්මක් නැත. එතකොට අසාස්වතයි. මෙච්චරයි තියෙන්නේ. මේ මෙතන ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙ මෙතනින් ඉවරයි. අන්න අසාස්වතයි. එතකොට එහෙම හිතලා ඒකම සැබෑයි එතකොට ඒකම සැබෑවයි අන්‍ය තර්කයන් තුච්චයි මේ පහත් කියලා සලකගෙන අන්න බලන්න ඒතරේ තව එකක්. ඊළඟට ලෝකයේ අන්තවත්ය. මේ ලෝකය අන්තවත් කියලා අරගන්නවා. එහෙම නැත්නම් එතකොට ඒකම හරි කියලා අරගන්නවා. මේ එහෙම නැත්නම් මේ ලෝකයේ අනන්තවත්. ඒකත් අර සාස්වත උච්චේ දෘෂ්ටියම තවත් ආකාරයක ඉදිරිපත් කිරීම. හරිද? ඊළඟට මේම ජීවය මේම ශරීරය. අන්න තව පැත්තක්. දැන් මේවා අපිට මේවා පැහැදිලි නැහැ. අපිට මේවා හුරු පුරුදු නැහැ. මොකද අපි උපන්දා ඉඳලා බුදුදහම ඇසුරෙන් හැදිච්ච වැඩිච්ච හින්දා. ඔයගොල්ලෝ නිකමට මේ එක එකක් අරගෙන මේ අවට පරිසරයේ තියෙන අනිකුත් දහම් සමග ගලපලා බලන්නකෝ. කොහොමද මේක සැබෑව කියලා. එතකොට මේවා අද ලෝකේ නැද්ද? නෑ නෙමෙයි. අපිට වැඩි හොඳට ඕනේ තරම් තියෙනවා. අන්න එවැනි මොනියම් හෝ දෘෂ්ටියකට එනවනම් ඒකම හරි කියලා හිතනවනම් අනිත් අය වැරදි මම්මයි හරි කියලා අරගන්නවනම් මේ ආකාරයේ වටික බලතේ. ඒ ටික ඉදන් සත්‍යාබිනිවෙස් කාය ගන්න. මට මං හිතපු විදියමයි හරි. හරි? ඒ විදිහට තමයි ඒක යන්න ඕනේ. මේ සඳහා ඔයගොල්ලන්ට පුළුවන් වැඩි දුර විස්තර කියවන්න. දැන් අපි ගත්තොත් මූලපරියාය සූත්‍රය කියවට තේරෙන්නේ නැහෙනි. ඒක නිසා ඒක පැත්තකට දාන්නකෝ. සබ්බාසව සූත්‍රය කියවන්නකෝ අපේ ඉතිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ ලියපු. තාම ලස්සන පොතක් නේ. ඒකේ කොහොමද බලන්නකෝ ওই දෘෂ්ටි ස්වභාවයන් ටික විස්තර කරලා තියෙන්නේ. මම හිතන්නේ පරිච්ඡේද කිහිපයක් අරගෙන බොහොම ලස්සනට විස්තර කළා.
හරි ඒ වගේ තැන් කියවලා බලන්න මේ දෘශ්‍ය ස්වභාවය කොහොමද දැඩිව මේ මිනිස් సంతාණයට ඇතුල් වෙන්නේ ඇතුල් වෙලා ඊට ඇතුල් වුණොත් නායි කඩා ගන්න බෑ කොරෝනා වගේ තමයි අයින් කරගන්න බෑ කොච්චර ඉන්ජෙක්ෂන් ගැහුවත් ඒත් මැරෙනවා හරි ඒ වගේ තමයි හරි හොඳයි දැන් එහෙමනම් අපි පළමු පදයට යම් බලන්න ග්‍රන්ථ ගොච්ඡකේ පළවෙනි දුකයේ පළවෙනි පදයට යම් මොකක්ද ගන්තා ධම්මා දැන් ඒතර ගන්තා ධම්මා කියන එක අට කතාව විස්තර කරන්නේ දැන් අපි මෙච්චරලා කතා කරමින් ආවේ නිකේප කාණ්ඩයට දැන් කතා කරමු අට කතාවට ගිහිල්ලා බලමු කොහොමද කියලා ප්‍රථමේ ධම්මා ගන්තා ඡේද 1488 චත්තාරෝ ගන්තා අපිජ්ජා කාය ගන්තෝ ව්‍යාපාද කාය ගන්තෝ සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ ඉදන් සත්‍යාබිනිවේසෝ කාය ගන්තෝ හරි මේ ටික දැන් අපි දන්නවා ඊළඟට කියනවා ඔන්න දැන් පරමාර්ථ ස්වභාවය විස්තර කරනවා අවිජ්ජා කාය ගන්තෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති දැන් මෙතනදී කෙලින්ම ලෝභය කියලා කිව්වේ නැහැ මෙතනදී අට කතාවේදී මේක ඉදිරිපත් කරන්නේ අවිජ්ජා කාය ගන්තෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති ලෝභ සහගත සිත් 8 ඇති වෙනවා නම් යම් තැනක අන්න එතනදී තමයි මේ ගන්ත ස්වභාවය ඇති වෙන්නේ මොන ගන්ත ස්වභාවයද අවිජ්ජා කාය ග්‍රන්ථය ව්‍යාපාදයේ කොහොමද එතකොට ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පජ්ජති දෙකක් වූ දෝමනස්ස සහගත සිත් දෙකේ කියන්නේ දෝෂ මූල සිත් දෙකේ සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝච්ච ඉදං සත්‍යාබිනිවේසෝ කාය ගන්තෝච්ච චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු උප්පජ්ජಂತಿ මේ ධම්මා ගන්තා අන්න එතකොට බලන්න සීලබ්බත පරාමාසයත් ඉදං සත්‍යාබිනිවේස කියන කාය ග්‍රන්ථයත් මේ ග්‍රන්ථ දෙකම චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු උප්පජ්ජಂತಿ දිට්ඨිගත සම්පයුත්ත සිත් හතරේ තමයි මේ කියන දෙක උපදින්නේ ඒ කියන්නේ ඒක දිට්ඨිය මුල් කරගෙන ඇති වෙන නිසානේ දිට්ඨිගත සම්පයුත්ත හතරක් විතරක් අරන් තියෙන්නේ මේ විදිහට තමයි අට කතාව මේක විස්තර කරලා දෙන්නේ හරිනේ එතකොට දැන් මේ අනුව මේ මෙතන සිත් ටික දීලා තියෙනවානේ ලෝභ සාගත සිත් 8යි ද්වේෂ සාගත සිත් 2යි මොනවද ditthya සම්පයුක්ත සිත් 2යි සිත් 4යි කියන දැන් ඉතින් මේකේ මේ සිද්ධියා බලලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද මේක සමුච්ඡේද ප්‍රහාණය කොහොමද වෙන්නේ කියලා ditthya අල්ල ගත්තාම නම් ටක් ගාලා පේනවා සෝමනස් සෝවාන් වීමේදී ditthya අයින් වෙනවනේ සක්කාය ditthි කියන එක සීලබ්බත පරාමාස අයින් වෙනවා එතකොට එහෙනම් ඉදන් සත්‍යාබිනිවේස කියන එකත් සෝවාන් වීමේදී සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එයි මේ ditthිගත සම්පයුක්ත සිත් සෝවාන් පලස්තයට ඇති වෙන්නේ නැහැ. එතනින් පස්සේ ඇති වෙන්නේ නැති නිසා. දෝමනස්සාගත චිත්තුප්පාදේසු අනාගාමී වීමේදී අයින් වෙනවා. අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු ලෝභ සහගත සිත් ටික පියවර කිහිපයකින් තමයි අයින් වෙන්නේ. අපායගාමී ශක්තිය අයින් වෙනවා සෝවාන් වීමේදී ආදී වශයෙන් එක යනවා. දැන් මෙන්න මේවා දිහා බලලා අපිට හිතා ගන්න පුළුවන් නේද සෝවාන් වීමේදී යෝ අරිය සත්‍යයානි අවෙච්ච පස්සති කියලා කිව්වේ ඇයි? මේ විදිහට මේ ditthi ස්වභාවය අයින් වුණා නම් මේ ග්‍රන්ථ ස්වභාවය සිතෙන් අයින් වුණා නම් පැහැදිලිව හේතුඵල ධම පිළිබඳව අති විශේෂ වූ සද්ධාාවක් ඇති වෙනව නේද? ඒක කවුරුත් කියපු එකක් නෙමෙයි. තමන්ගේ සිත තුලින්ම මේක මෙහෙමමයි ආයෙනම් බුදුහාමුදුරුවෝ නැහැ කිව්වත් මම නම් පිළිගන්නේ නැහැ මේ හේතුඵල ධම එහෙමම තමයි කියලා එන විශ්වාසය ඇති වෙනවනේ තමා තුලින්ම එහෙමනම් යෝවරිය සත්‍යානිය වෙච්ච පස්සති කියලා කියන්න පුළුවන් සෝවාන් ආර්යයාට ඒ වගේම සහවස්ස දර්ශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතන්ත සීලබ්බතං එතනත් කිව්වනේ මේක එතනදී ගැලවෙනවා කියලා ඒ ආදී පැත්තත් හිතලා බලන්න කොහොමද ඒවා සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙන්නේ කියලා. සහ මේ ස්වභාවයන් එතකොට ප්‍රායෝගිකව අත්දැකලා බලන්න රතන සූත්‍රයේ නිකන් කියවගෙන යනවා නෙමෙයි ඒ තැන කොහොමද ඒවා යෙදෙන්නේ කියන එක මේ අනුව තමන්ටම තේරෙන්නට ඕනේ. ඇයි එවලේ අවෙච්ච ප්‍රසාදයක් ඇති වෙන්නේ? මෙන්න හේතු ධර්ම. මෙන්න මේ විදිහටයි ඒක හිම වෙන්නේ. හරි ඒ ස්වභාව තේරෙන්නට ඕනේ. හරි. එතකොට මේ තමයි ගන්තා ධම්මා. දැන් අපි බලමු නෝ ගන්තා ධම්මා දෙවෙනි පදේට. එතකොට එහෙමනම්
නෝගන්තා ධම්මා කියලා කිව්වම අර ගන්ත ධර්ම තුන හැර මොනවද ගන්ත ධර්ම තුන? පරමාර්ථ හැටියට ලෝභ දෝෂ දිට්ඨි. ලෝභ දෝෂ දිට්ඨි. ඒ තුන හැර තපෙත්වා ගන්තේ කිව්වේ ඒකනේ. ඒ ග්‍රන්ථයන් තබා තපෙත්වා ගන්තේ අවශේෂං අකුසලං අනිකුත් සියලුම අකුසල යෝද චතුසු භූමීසු කුසලං සියලුම කුසල්ද චතුසු භූමීසු විපාකෝ සියලු විපාක යෝද තේසු භූමීසු ක්‍රියාව්‍යාකතං සියලු ක්‍රියාව්‍යාකතයද සියලු රූපද නිර්වාණයද. ඒ කියන්නේ අර කියපු ලෝභ දෝෂ දිට්ඨි කියන ටික හැර අකුසලයේ ගත්තා විපාක ක්‍රියා ටික අරගත්තා රූප ටික ගත්තා නිවන අරගත්තා අනිකුත් සියලුම ධර්ම ටික නෝගන්තා කියලා පෙන්නලා දුන්නා. හරිද? එහෙමනම් දැන් අපි බලපුවාම අපිට පේනවා අපි දෙයියත් හරි ලේසි. ගන්තා ධම්මා කිව්වම ලෝභ දෝෂ දිට්ඨි නෝගන්තා කියලා දාමම ඊතුරු සියලුම ටික. මොනවද ඊතුරු සියලුම ටික? විස්තර වශයෙන් ඕනනම් අකුසල 12යි එහි යෙදෙන චෛතසික 24යි. ඇයි 24 උනේ? තුනක් මේ පැත්තට ගිය නිසා. අකුසල සිතක යෙදෙන්න පුළුවන් ඔක්කොම 27යි. 27න් ලෝභ දෝෂ දිට්ඨි කියන තුන පළවෙනි පදයට ගියා ගන්තා ධම්මා කියලා. එහෙමනම් නෝගන්තා වලට අකුසල කාණ්ඩයේදී ඉදිරිපත් වෙන චෛතසික 24ක් විතරයි අපි දෙයියත් හැටියට. එතකොට කුසල පැත්තට කුසල් සිත් 21යි චෛතසික 38යි විපාක පැත්තට විපාක සිත් 36යි චෛතසික 38යි සිව් භූමික විපාක ක්‍රියා සිත් 20යි චෛතසික 35යි රූප 28යි නිර්වාණයයි. මේ ඔක්කොම ටික නෝගන්තා ධම්ම. සාරාංශගත කළොත් සිත් 89යි චෛතසික 49යි රූප 28යි නිවනයි. දැන් ඉතින් මේවා ස්කන්ධ ආයතන ධාතු මං අහන්න ඕනේ නෑනේ. ඈ ඉතින් හැබැයි මේව ඔයගොල්ලෝ ගෙදරදී ගලපන්න ඕනේ. හොඳේ. මේ 17:00මාරට පොත වහලා තියලා ඊළඟට ලබනේ සඳු 17:00මාරට පොත දිගාරින්න එපා. මේවා ගෙදරදී කරන්න ඕනේ. හොඳද? මේව ස්කන්ධ මේ විදිහට බෙදලා පෙන්නන්න. හරි ඒක වැදගත්කමක් තියෙනවා දැකීමෙන් කියන්නේ. ඒක නිසා ඒක කරලා බලන්න. අපිට කාලය ඉතුරු කරගන්න ඕන නිසා මම ඉස්සරහට යනවා. හරිද? දැන් ඔන්න පළවෙනි දුකේ හරි ගන්තා ධම්මා නෝගන්තා ධම්මා. එතන ප්‍රශ්නයක් නෑ නේද? ප්‍රශ්නයක් තියෙන බෑ ඒක. හරි ගන්ත ධර්ම තුන අයින් කරන්න ඉතුරු ඔක්කොම ටික නෝගන්තා ධම්මා. හරිද? හොඳයි. එහෙමනම් ඊළඟට දෙවෙනි දුකේට ගිහිල්ලා බලමු. හරි? දැන් මතක තියාගන්න ඕන ගන්ත ධම්ම කිව්වේ ලෝභ දෝෂ දිට්ඨි. හරිද? දැන් එතකොට දෙවෙනි දුකේට අපි කියන්නේ ගන්තනීය දුකය. ගන්තනීය දුකය. එහි තියෙන පද දෙක මොනවද? ගන්තනීයා ධම්මා අගන්තනීයා ධම්මා. ගන්තනීයා කියන්නේ මොනවද? ගන්ත ධර්මයන්ට හිත වූ. එහෙම නැත්නම් ගන්ත ධර්මයන්ට අරමුණු වන්නා වූ. නිස්සප්පනි ජීව පරමාර්ථ ස්වභාව ධර්මය. හරිද? මොනවද එතකොට කියන්නේ? ග්‍රන්ථ ධර්මයන්ට හිත වූ. එහෙම නැත්නම් ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු වන. දැන් උදාහරණයක් ලෝභ සිතකින් අරමුණු කරන්න පුළුවන් නම් යම් තාක් දේවල් අන්න ඒව ගන්තනීයයි. ද්වේෂ සිතකින් යම් තාක් දේ අරමුණු කරන්න පුළුවන් නම් ඒව ගන්තනීයයි. ඒ විදිහට මේ පැත්ත ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක ගන්තනීයයි. හරිද? එතකොට අගන්තනීයා කියලා ගත්තා නම් ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු වෙන්නේ නැති, හිත වෙන්නේ නැති. ග්‍රන්ථ ධර්මයන්ට හිත නොවුනොත් ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු නොවන්නා වූ ස්වභාවය අගන්තනීය. අයන්න දාලා විරුද්ධාර්ථය අරන් දීලා තියෙනවනේ. ගන්තනීයා අගන්තනීයා. ගන්තනීයා කියලා කිව්වේ ග්‍රන්ථ ධර්මයන්ට හිත වූ. එහෙම නැත්නම් අරමුණු කරන්න පුළුවන් වූ. අගන්තනීයා කියලා කියන්නේ ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු කරන්න බැරි. හරිද? ග්‍රන්ථ කිව්වේ අකුසල එහෙනම් අකුසලයන්ට අරමුණු කරන්න බැරි. මොනවද ඒ? ලෝකෝත්තර ධර්ම ටික මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. හරි? අපි බලමු. නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලමු. නික්කේප කාණ්ඩයේදී විස්තර වෙනවා පිටු අංක 434 ඡේද අංක 1145 ගන්තනීයා ධම්මා කියන තැන. සාසවා කුසලා ව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර. අන්න බලන්න භූමි තුනයි ගත්තේ. රූපක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ස්කන්ධ පහම ගත්තයි. මේ ධම්මා ගන්තනීයා. හරිද? එහෙමනම් කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්ත්‍රව කුසල ව්‍යාකත ධර්මයෝය. සාසවා. හරි සාසවා. ආශ්‍රවයන්ටත් හිතයි මේ වගේම ගන්තයන්ටත් හිතයි. හරි? අන්න ඒවා එතකොට ග්‍රන්ථනීයයි කියලා කිව්වා. හරිද? එහෙමනම් අගන්තනීයා කියන එකදී අපරියාපන්නා මග්ගාච
මග්ගඵලානීච අසංකතාත ධාතු නව ලෝකෝත්තර ධර්ම ටික මෙතෙන්ට ගත්තා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. අපරියාපන්නා මග්ගාච මග්ගඵලානීච අසංකතාච ධාතු. හරිනේ. එතකොට මේ ඔක්කොම ටික ඇවිල්ලා 8යි 36යි 1යි. හරිනේ. එහෙමනම් ඔන්න මේ නික්කේප කාණ්ඩය අර්ථ දක්වලා දෙන්න මෙන්න මෙහිමයි එන්නේ කියලා. අපි අට කතා කාණ්ඩයට ගියත් මේ විදිහමයි කියන්නේ. තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං ඉමේ ධම්මා ගාන්තනීයා. අන්න ග්‍රන්ථයන්ට අරමුණු වෙනවා හිතයි. මොනවද? ගන්තනීය ධර්මයන්ට. මොනවද ගන්තනීය ධර්ම? තීසු භූමිසු කුසලං. තුන් භූමියේ යෙදෙන කුසලය. අකුසලය. කාමාවචරයේ විතරනේ අකුසලයේ තියෙන අකුසලය. තීසු භූමිසු විපාකෝ. තුන් භූමියේ තියෙන විපාකය. තීසු භූමිසු ක්‍රියාව්‍යකතං. තුන් භූමියේ තියෙන ක්‍රියා. සබ්බංච රූපං සියලුම රූප සහ ඒ ටික ඔක්කොම ගන්තනීයයි කියලා කිව්වා. එමනම් අගන්තනීය කියනකොට නැවත නව ලෝකෝත්තර ධර්ම ටික ඉදිරිපත් වුණා. දැන් ওই ටික අපි අභිධේයාර්ථ සාරාංශ කරලා බැලුවොත් අපිට යම් බිඳ මොනවද සම්බන්ධයේ බිඳ වැටීමක් වුණා. දැන් ඇහෙනවා ඇති කියලා හිතනවා. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. හරි අපි එකත් හදාගමු. දැන් පේනව නේද? පේනවා. හරි හරි හරි. පොඩි ගැටලු ඇති වෙනවා. ඒක ඉතින් ස්වභාවය. හරි. දැන් එතකොට අපි කතා කරමින් හිටියේ ගන්තනීය අගන්තනීය වල මේ විදිහට අභිධේයාර්ථය නැහැටි. දැන් මේ සම්බන්ධයෙන් මොනවා හරි දෙවෙනි දුකයේ ගන්තනීය පදයේ සහ අගන්තනීය පදයට මේ විදිහට අභිධේයාර්ථ අහුලා ගන්න එක ගැන යම්කිසි ගැටලුවක් තියෙනවද? මෙතන මේ මෝහය නොගෙන දිට්ඨිය ගන්න. දිට්ඨිය විදිහට ගන්න. මේ ග්‍රන්ථ ධර්ම හැටියටද? ලෝභ දෝෂ දිට්ඨි කියලා ගන්න. ඔව්. ඒක ලෝභ දෝෂ දිට්ඨිය තමයි ප්‍රධාන වශයෙන් මේකට මූලික වරගන්නේ. මොකද අවිද්‍යාව කියන එක හැම ධර්මයක් ඇතිවීමටම ඩිෆෝල්ට් ස්වභාවයේ මූල ස්වභාවයේ හැටියට යෙදෙනවා. ඒයින් පරිබාහිරව විශේෂයෙන් මෙහි ඒ ධර්මතා හැටියට හඳුන්වන්න පුළුවන් ඉතිරි ධර්ම ටික මෙහි අරන් පෙන්නනවා. හරි? ඊට එහායින් ඒ ගැන ඇයි එහෙමනම් තව ප්‍රශ්නයක් තියෙනවා. තව ඒවා ඇයි ගත්තේ නැත්තේ කියලා. හරි? දැන් එහෙමනම් ඇයි මේකට විතරක් ඇයි මානය ගන්නෙ නැද්ද? මොකද මානය කියන එකත් එහෙමනම් මොනවද මේ රහත් මාර්ගය දක්වාම යන ධර්මතාවයක්. එහෙමනම් එහෙම ඒවා එකට ගත්තේ නැත්තේ ඇයි? ඉතින් එච්චර ගැඹුරින් උත්තර දෙන්න නම් මට තේරෙන්නේ නැහැ. මමත් ඔක හොයපු තැනක්. නමුත් ඒකට සාමාන්‍ය ලෝභ දෝෂ මෝහ කියලා තුනනේ ප්‍රධානම දේ. ඒ හේතු ධර්ම හැටියට. මේ පෙන්වන්නේ හේතු පැතිකඩ නෙමෙයි වෙනත් පැතිකඩක් මේ පෙන්වන්නේ. එහෙම නැත්නම් අපිට කොහොමදත් අකුසල චෛතසික 14යි තියෙන්නේ. ওই 14 තමයි ගන්න තියෙන්නේ. නමුත් ඒ 14ෙනුත් අපිට විවිධ අකුසල ස්වභාවය 10කට වැඩි ගාණක් වෙනම පෙන්වනවානේ. ආසව, ඕග, යෝග, සංයෝජන, ගන්ත, නීවරණ, පරාමාස, උපාදාන, කිලේශ ආදී වශයෙන් විවිධ පැතිකඩ පෙන්වනවානේ. මේ ගන්ත කියන්නේ එවැනි එක් පැතිකඩක්. එතකොට ඒ පැතිකඩෙන් බලනකොට ප්‍රධානව අහුලා ගන්න පුළුවන් ධර්ම තුන තමයි ලෝභ දෝෂ දිට්ඨි කියලා තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි? හරි සර් හරි. හරි. සර් සමා වෙන්න සර්. දැන් මේ ලෝභ දෝෂ දිට්ඨි ඒක ග්‍රන්ථ ඒ කියන්නේ ග්‍රන්ථනීය ධම්ම වෙන්නේ ඒකට අරමුණු වෙන ධම්මනේ. ගන්තනීය නෙමෙයි. ගන්ත ලෝභ දෝෂ දිට්ඨි කියන්නේ ගන්ත. එතකොට ගන්තනීය ධම්ම කියන්නේ ඒ තුනට අරමුණු වෙන ධර්ම නිසා. ඔව්. එතකොට කුසල් සිත් වලට අරමුණු වෙන්නේ ලෝභ දෝෂ කුසල් සිත් වලින් අරමුණු කරන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ලෝභ දෝෂ දිට්ඨි වලින් අරමුණු කරන එක ගැන කතා කරන්නේ.
හරි සර්. ඒකෙන් ගන්- අරමුණු කරනවා කුසල සිත් වලට ඒක අරමුණු වෙන්න පුළුවන්. ඔව්. ලෝභකමින් ඔව්. කුසලයක් කරනවා නමුත් ඒක ලෝභකම තියෙනවා එතන. ලෝභකමින් කුසලයක් කරනවා කියන එකට ඒ තරම් මම එකඟ වෙන්නේ නැහැ. ආ. හරි එහෙම වුණොත් එතන වෙන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. හරි ඒ වෙනුවට දැන් අපි දන්නවානේ මෙහෙම කියනවා දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති අභිනන්දති ඒ ආදී වශයෙන් යන එක තැනක් තියෙනවා. එහෙම නැත්නම් රාගං අස්සාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ uppajjati දිට්ඨි uppajjati විචිකිච්ඡා uppajjati දෝමනස්සං uppajjati ආදී දැනුත් තියෙනවා. මේ ආදී වශයෙන් ඉස්සරලා කුසලය කරුවා වුණත් මේ කුසලය ඊට පසු වෙලාවකදී අකුසල සිතකින් අරමුණු කරනවා. එතකොට බලන්න එතන ඒ අරමුණු කරන්නට පුළුවන් ස්වභාවය තියෙනවනේ. කුසලයක් කරනවා අකුසල සිතකින් අරමුණු වෙන්න පුළුවන්. ඔව්. ඔව්. දැන් අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා මල් පූජා කරලා ඇවිල්ලා බලනකොට සිරෙප්පු දෙක නැහැ. දැන් ගෙදර ඇවිල්ලා ඔක මතක් වෙන ගානේ මොකද වෙන්නේ? කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස වෙනව නේද එතකොට ඒක? හරි සර්. හරි. පැහැදිලි. හරි සර්. ඒ වගේම එතන විශේෂයෙන් අරගන්න ඕනේ දැන් රාගසිතකින් හරි එහෙම නැත්නම් මොකක් හරි අකුසල සිතකින් කී දේ අපි නැවත අරමුණු කිරීම මෙහිදී මේ කියන ගන්ත ධර්ම වලින් අරමුණු කළා හා සමාන වෙනවා. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? හරි. එහෙමනම් මේ විදිහට මේක අරමුණු මේ විදිහට මේකට අපි මොනවද අභිදේයාර්ථ හිඳගත්තට පස්සේ දැන් ඉතින් මේ වගේ ස්කන්ධ ධාතු ආයතන ඔන්න නැවත මම ඔයගොල්ලන්ටම පවරනවා. මේ දේ කරලා බලන්න කොහොමද එතන සත්‍ය දෙක වෙන්නේ ආදී වශයෙන්. හොඳයි. ගන්ත නීයා ධම්මා කියන මේ සිත් 81යි චෛතසික 52යි රූප 28යි කියන එකේ සත්‍ය දෙක මොනවද? දුක්ඛ සත්‍යයි සමුදය සමුදය සත්‍යයි. හරි. බොහොම හොඳයි. හරි මේ විදිහට ඉතින් ඒවා හරියට ටක් ගාලා ගලප ගන්න දැන් පුළුවන් වෙන්නට ඕනේ. එහෙනම් දෙවෙනි දුකයත් හරි. අපි තුන්වෙනි දුකයට යමු. තුන්වෙනි දුකේදී කියන්නේ ගන්ත සම්පයුක්ත දුකේ කියලා අපි ඒක හඳුන්වන්නේ. ගන්ත සම්පයුක්ත දුකේදී ගන්ත ධර්මයන් සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වූ අන්න බලන්න සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් මිශ්‍ර වෙලා තියෙනවා නම් අන්න ඒක ගන්ත සම්පයුක්තයි කියලා කියනවා. එහෙමනම් ඉතින් මේකත් අඳුර ගන්න ලේසි වෙන්න ඕන ඔයගොල්ලන්ට. හරි ගන්ත සම්ප්‍රයුක්තයි කියලා ගන්ත කියලා කියන්නේ ලෝභ දිට්ඨි දෝෂ දෙක තුන. එතකොට ඒවා සම්ප්‍රයුක්ත වෙනවා නම් කොයි තැනද සම්ප්‍රයුක්ත වෙන්නේ? හරිනේ. ලෝභ සාගත සිත්වල දෝෂ සාගත සිතේ. සිත් දෙකේ. හරිනේ එච්චරන වෙන්නේ. නැත්තම් සම්ප්‍රයුක්ත භාවයක් දකින්න හම්බෙන්නේ නැහැනේ. හරි අන්න ගන්ත සම්ප්‍රයුක්තා ධම්මා. හරිනේ. මොකද අර දැන් ඉස්සෙල්ලත් අහපු ප්‍රශ්නේ මොනවද මේ අකුසල සිතකින් කුසල කරන්න බෑනේ. මොකද මේ ගන්ත සම්ප්‍රයුක්ත වෙන්නේ මේ ආකාරයට. අකුසල සිතේ තමයි ගන්ත සම්ප්‍රයුක්ත වෙන්නේ. කුසල සිතකදී ගන්ත සම්ප්‍රයුක්ත වෙන වගක් නැහැනේ. එතනදී තියෙන්නේ එක අනුශය හැටියට තියෙනවා මිසක් වෙන ආකාරයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. උපාදිත භංග අවස්ථාවටපත් වෙලා ඉදිරිපත් වෙන ස්වභාවයක් නැහැනේ කුසල සිතකදී. අකුසල ස්වභාවය එහෙම ඉන්නේ නැහැනේ. හරි. එහෙමනම් ගන්ත සම්පයුක්තා ධම්මා පළවෙනි පදය, ගන්ත විප්පයුක්තා ධම්මා දෙවෙනි පදය. විප්පයුක්තයි කියලා කියන්නේ ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර නොවූ. හරිනේ. මේ විදිහට පද දෙකේ අර්ථ දැක්වීම භාවනා පොතට අනුව අපි ඊළඟට නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලමු. එතනදී කොහොමද තියෙන්නේ? එකේ 2147 කතමේ ධම්මා ගන්ත සම්පයුක්තා. තේහි ධම්මේහි ඒ ධම්මා සම්පයුක්තා. මොනවද එතන තේහි ධම්මේහි කියලා කිව්වේ? අර ගන්ත ධර්ම තුන. පරමාර්ථ වශයෙන් ඉදිරිපත් වෙන ග්‍රන්ථ ධර්ම තුන. තේහි ධම්මේහි. ඒ ධර්මයන්ගෙන් යේ ධම්මා සම්පයුක්තා. අන්න තවත් යම් ධර්මයක් සම්ප්‍රයුක්ත භාවයෙන් එකට උපදිනවා නම් එතකොට එතන දැන් ග්‍රන්ථ ධර්ම කියලා අපි හැම වෙලාවෙම අරගත්තේ නාම ධර්ම තුනක්. චෛතසික ධර්ම තුනක්. එහෙමනම් එයත් සමග සම්ප්‍රයුක්ත වෙන්නේ හැම වෙලාවකම නාමස්කන්ධය විතරයි. එහෙනම් ස්කන්ධ හතරයි පෙන්වන්න පුළුවන්. වේදනස්කන්ධෝ, පෙය්‍යාලං, විඥානස්කන්ධෝ. රූපස්කන්ධයෙන්ද බෑ මෙතෙන්ට. හරිනේ. මේ විදිහට ගන්ත සම්පයුක්ත ධර්ම අන්න පෙන්නවා. ඊළඟට ගන්ත විප්පයුක්ත.
තේහි ධම්මේහි යේ ධම්මා විප්පයුත්තා. අන්න අර කියන ගන්ත තුනෙන් ලෝභ දෝෂ දිට්ඨි කියන තුනට විප්පයුක්ත වෙනවා නම් එකට යෙදෙන්නේ නැත්තම් අන්න ඒ ටික එහෙ වෙනම අරගත්තා. හරිනේ. ඒ නික්කේප කාණ්ඩය. අට කතා කාණ්ඩය අරගෙන බැලුවත් මේ හා සමාන අර්ථයක් තමයි දෙනවා ඇත්තේ. කතමේ ධම්මා ගන්ත සම්පයුක්තා පළවෙනි පදයට කොහොමද කියන්නේ 1492 ඡේදය. කතමේ ධම්මා ගන්ත සම්පයුක්තා. එතනදී අර ලෝභ දෝෂ දිට්ඨි කියන ස්වභාවයෙන් නැතුව චිත්තුප්පාද වශයෙන් ඉදිරිපත් කරනවා. චත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා. චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. අන්න එතකොට දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි ලෝභ සහගත. දිට්ඨිගත විප්පයුක්ත සිත් 4යි ලෝභ සහගත. ඒ කියන්නේ ලෝභ සහගත සිත් 8ම වෙන වෙනම අරන් පෙන්නුවා. එත්තුප්පන්නං ලෝභං තපෙත්වා මෙන්න මේ කියන සිත් 8 ඒ කියන්නේ දිට්ඨි සම්පයුක්ත සිත් 4යි දිට්ඨි විප්පයුක්ත සිත් 4යි එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. නෑ සරදුනා. චත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා ඒ හතර අරගත්තා. හරිද? ඊළඟට චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදාහි එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. එහි තියෙන ලෝභය හැර. හරි එතකොට ඒ ලෝභය හැර කියන එක අදාළ වෙන්නේ දිට්ඨි විප්පයුක්ත සිතට විතරයි. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා එත්තුප්පන්නං පටිඝං තපෙත්වා. දෝෂ සිත් දෙකේ ද්වේෂ චෛතසිකය හැර ඉතුරු ටික ගන්ත සම්පයුක්තයි. මේ ධම්මා ගන්ත සම්පයුක්තා. නැවත කියන්න මේ බලන්නකො මේ පැත්තේ මම දකුණු පැත්ත දාලා තියෙන එක තමයි. දිට්ඨිගත සම්පයුක්ත සිත් 4 මොනවද තියෙන්නේ? ලෝභය තියෙනවා, දිට්ඨිය තියෙනවා, තව චෛතසික 19ක් තියෙනවා. හරිද? එතකොට මේ තියෙන චෛතසික ප්‍රමාණය මම පෙන්නලා තියෙන්නේ. 19යි 20යි 21ක් එන්න පුළුවන්. දිට්ඨිගත සම්පයුක්ත සිත් වල මුළු චෛතසික ගාන. මොනවද මේ 21 ලෝභයයි දිට්ඨියයි විතර 2යි අනිකුත් චෛතසික 19යි. ඔක්කොම 21යි. මේ ලෝභය දිට්ඨියම වෙන් කරලා පෙන්වන්නේ මොකද? ඒගොල්ල ලෝභයයි දිට්ඨියයි කියන්නේ ග්‍රන්ථ ධර්ම හැටියට වෙනම යෙදෙන නිසා මට ඒක වෙනම පෙන්වන්න ඕන නිසා මම මේ දෙක එළියට ගත්තා. දිට්ඨිගත විප්පයුක්ත සිත් 4 ගත්තොත් එතන ග්‍රන්ථ ධර්මයක් හැටියට මට එළියට ගන්න පුළුවන් ලෝභය විතරයි. ඊටු චෛතසික 20යි එතන චෛතසික 21යි මුළු ඔක්කොම. දෝෂ සිත් දෙක අරගත්තොත් පටිඝ සිත් දෙක. එතන ග්‍රන්ථ ධර්ම හැටියට තියෙන දෝෂය විතරයි ඊටු චෛතසික 21යි. සිත් දෙකම සලකපුවාම. දැන් එතකොට මේ අවස්ථාවේදී දිට්ඨිගත විප්පයුක්ත සහ දෝෂ සිත් කියන අවස්ථාවේදී එතන තියෙන්නේ එක් ග්‍රන්ථ ධර්මයක් විතරමයි. විප්පයුක්ත සිතේදී ලෝභය, දෝෂ සිතේදී දෝෂය. එතකොට මේ ලෝභයට සහ මේ දෝෂයට සම්ප්‍රයුක්තභාවය ලබා ගැනීමට තවත් ග්‍රන්ථ ධර්මයක් මේගොල්ල ගාව නැහැ. එහෙමනම් මේගොල්ල තනියම ඉන්නේ. ඒගොල්ලන්ට සම්ප්‍රයුක්තභාවය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අනිත් අයට සම්ප්‍රයුක්තභාවය බෙදනවා. හරිද? මේ ලෝභය විසින් මේ ඊතුරු චෛතසික 20ටම සහ සිතට ග්‍රන්ථ සම්ප්‍රයුක්තභාවය බෙදනවා. නමුත් මෙතන ඉන්න ලෝභයට සම්ප්‍රයුක්තභාවය ලබා ගන්නට තවත් සහජාත වූ ග්‍රන්ථ ධර්මයක් මේ දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 නැත. ඒ නිසා ලෝභය තනි වෙනවා Tamanට සපෝට් එක ගන්න තමන්ගේ ජාතිය කෙනෙක් නැති නිසා. නමුත් තමන් අනිත් අයට සම්ප්‍රයුක්තභාවය ලබා දෙනවා. මෙන්න මේ නිසා මේ කියන දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 ලෝභයයි දෝෂ සිත් දෙකේ දෝෂයයි කියන ඒවා ග්‍රන්ථ විප්‍රයුක්ත වෙනවා. මේ දෙන්න විතරක් මේ චෛතසික දෙක විතරක් ග්‍රන්ථ විප්‍රයුක්ත වෙනවා. මොකද ඒගොල්ලන්ට එම සිතේදී සම්ප්‍රයුක්තභාවය ලබා ගන්නට තවත් ග්‍රන්ථ ධර්මයක් එම සිතේ නැති නිසා. පැහැදිලිද ඒක? ඊළඟට මෝහ මූල සිත් දෙක අරගත්තොත් මෝහ මූල සිත් දෙකේ කිසිදු ග්‍රන්ථ ධර්මයක් නැහැ. හරිද? එහෙමනම් මෝහ මූල සිත් දෙක අරගත්තාම මෙතන චෛතසික 16ක් තියෙනවා සිත් දෙකම සලකනකොට. එහෙමනම් ඒ චෛතසික 16ක් ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒතර මෝහ මූල සිත් දෙකයි එහි යෙදෙන චෛතසික 16යි ඒක ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඊට අමතරව දෝෂ මූල සිත් දෙකේ දෝෂේ ග්‍රන්ථ විප්‍රයුක්තයි. දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 ලෝභය ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒ තමයි මෙතනදී මේ කිව්වේ.
හරි එතකොට මේ ටික විප්‍රයුක්ත ටික අයින් කරලා ඉතුරු අකුසල සිත් ටික. ඒ කියන්නේ මොනවද? ditthi sampayutta සිත් 4යි එහි යෙදෙන චෛතසික 21යි. ditthi විප්‍රයුක්ත සිත් 4යි. ලෝභය වර්ජිත චෛතසික ටිකයි. ඉතුරු චෛතසික 20යි. දෝෂ සිත් 2යි එහි යෙදෙන දෝෂය වර්ජිත ඉතුරු චෛතසික 21යි. මෙන්න මේ කියන ධර්ම ටික ග්‍රන්ථ සම්පයුක්තයි. එතකොට එතන සිත් 4යි 4යි 8යි 2යි සිත් 10යි ලෝභ මූල සිත් 2යි සිත් 12යි. ඒ සිත් 12 කතා කරුවට ඒ සිත් 12න් ග්‍රන්ථ විප්පයුක්ත හැටියට අයින් වෙනවා. ලෝභය මෙතන ලෝභයයි මෙතන දෝෂයයි. දෝෂ මූල චිත්තුප්පාද දෙකමයි අයින් වෙනවා. අයින් වෙලා සම්පයුක්ත හැටියට ඉතුරු ටික විතරක් සම්පයුක්ත වෙනවා. කළු පාටින් මම පෙන්වන ටික සම්පයුක්තයි. කහ පාටට හුරු වාගේ පෙන්වන්නේ ඒවා විප්‍රයුක්තයි කියලා අයින් වෙනවා. සම්පයුක්ත නොවේ කියලා ඒක අයින් වෙන්න ඕනේ. ඒක පැහැදිලි නේද? හරි. මේ තියෙන්නේ අට කතා කාණ්ඩයේ විස්තරය. ඊළඟට මේ දැන් ගත්ත පළවෙනි පදේ ග්‍රන්ථ සම්පයුක්තා ධර්ම. හරිද? ඒතර ග්‍රන්ථ සම්පයුක්ත නම් ඒවා අකුසල පැත්ත විතරයි සම්පයුක්ත වෙන්නේ. අකුසල පැත්තේ ඔක්කොම සිත් 12ක් තියෙනවා. ඒ සිත් 12න් ග්‍රන්ථයෝ සම්ප්‍රයුක්ත වෙලා ඉන්නේ සිත් 10ක විතරයි. ඒ සිත් 10ෙනුත් ditthi විප්‍රයුක්ත සිත් 4 සහ දෝෂ සිත් දෙකේදී ග්‍රන්ථ ධර්ම දෙක අයින් වෙන්න වෙනවා. මොකද ඒගොල්ලෝ තනියම එතන ඉන්න නිසා. ඉතුරු ටික විතරක් ග්‍රන්ථ සම්පයුක්තයි කියලා අරගත්තා. එහෙමනම් අපි දෙවෙනි පදයට යමු. ග්‍රන්ථ විප්‍රයුක්තයි කියන තැනදී කතමේ ධම්මා ග්‍රන්ථ විප්‍රයුක්තයි 1493. චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ අන්න. අර අතනදී දිට්ඨිගත විප්‍රයුක්ත සිතෙන් අයින් කරපු ලෝභය මෙතෙන්ට ගත්තා. ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා මෙතෙන්ට ගත්තා. ඒ වගේම ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු uppannam patigam. පළවෙනි පදෙන් අයින් කරපු දෝෂ සිත් දෙකේ තියෙන ද්වේෂය ඔන්න මෙතෙන්ට අරගත්තා. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගතෝ චිත්තු අන්න මෝහ මූල සිත් දෙක මෙතෙන්ට ගත්තා. ඒවා පළවෙනි පදෙන් එපයි කිව්වනේ මෙතෙන්ට අරගත්තා. ඊළඟට ඊතුරු ධර්ම ටික. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු පිරියව්‍යකතං රූපංච නිබ්බාන. ඊතුරු සියලුම ධර්ම ටික ගත්තා. ඒ අනුව මේ පැත්තේ අපිට එකකින් එක ලිව්වනම් ditthi විප්‍රයුක්ත සිත් 4හි ලෝභ චෛතසිකය, දෝෂ සිත් දෙකෙහි දෝෂ චෛතසිකය. දැන් මෙතනදී අරගත්ත දෝෂ චෛතසිකයයි ලෝභ චෛතසිකයයි විතරයි. හොඳේ. මේ සිත් 4යි ඒවා ටික අරගත්තේ නැහැ. අහවල් තැන තියෙන ලෝභය, අහවල් තැන තියෙන දෝෂය කියන විතරයි මේ මුල ටික ලිව්වේ. එතකොට එතන අරගත්තේ ලෝභයයි දෝෂයයි විතරයි. හොඳේ. මෝහ මූල චිත්තුප්පාද දෙකයි එහි යෙදෙන චෛතසික 16යි. සිත් දෙකම සලකනකොට චෛතසික 16ක් මෝහ මූල සිත් දෙකට අදාළයි. සිව් භූමික කුසල් සිත් 21යි එහි යෙදෙන චෛතසික 38යි. සිව් භූමික විපාක සිත් 36යි එහි යෙදෙන චෛතසික 38යි. සිව් භූමික වුණාම චෛතසික 38යි. තුන් භූමි ක්‍රියා සිත් 20යි එහි යෙදෙන චෛතසික 35යි. රූප 28යි නිර්වාණය. මේ ඔක්කොම ග්‍රන්ථ විප්‍රයුක්තයි. හරිනේ. හරි. එහෙමනම් දැන් අපි අරගත්තොත් මේකේ අභිධේයාර්ථ සාරාංශගත කරලා පෙන්නන්න. ග්‍රන්ථ සම්පයුක්තා කියලා කිව්වහම ditthi සම්පයුක්ත සිත් 4යි එහි යෙදෙන චෛතසික 21යි. ditthi විප්‍රයුක්ත සිත් 4යි එහි යෙදෙන චෛතසික 20යි. 21න් එකක් අඩු කරලා මොකක්ද අඩු කළේ? විප්‍රයුක්ත සිතේදී ලෝභය අඩු කරන්න උනා. එහෙනම් එතන 20යි. දෝෂ මූල සිත්වලදී දෝෂ මූල සිත් 2යි එහි හරිනම් චෛතසික 22ක් තියෙනවා. ඒකෙන් දෝෂය අයින් කරලා 21ක් විතරක් මෙතෙන්ට අපි අරගන්නවා ග්‍රන්ථ සම්පයුක්තයි කියලා. ඔක්කොම ටික කතා කරපුවාම සිත් මෙතන තියෙනවා 4යි 4යි 8යි 2යි 10යි. මේ චෛතසික ඔක්කොම එකතු කරපුවාම මේ අගහිත ගහන වශයෙන් එකතු කරපුවාම චෛතසික 25ක් එනවා. හරිද? ඒ අනුව මෙතන සිත් 10යි චෛතසික 25යි. චෛතසික 25 උනේ එතකොට මුළු චෛතසික 27න් දෝෂයත් විචිකිච්ඡාවත් අයින් කරලා. එhmenan මේ ධර්ම ටික ස්කන්ධ වශයෙන් බෙදා ගන්න පුළුවන්. ග්‍රන්ථ විප්‍රයුක්ත කියන එක අරගත්තා නම්
සිත් 79යි. ඇයි 79 වුනේ? 4 4 8යි 2යි 10ක් අර පැත්තට ගියා නම් පළවෙනි පදයට 10ක් ගියා නම් ඉතුරු 79 එහෙනම් ගන්ත විප්‍රයුක්තයි. සිත් 89න් ලෝභ 8යි දෝෂ 2යි අයින් කරන්න. මොකද ලෝභයට මේ පළවෙනි පදයට ගියා, දෝෂ 2ක් පළවෙනි පදයට ගියා. ඒ ටික අයින් කළා නම් සිත් 79යි. එහි යෙදෙන චෛතසික කීයද කොහොමද අරගන්නේ? වෙන් කරලා බැලුවා. දැන් මෙතන සිත් 79 තුල තියෙනවා සෝබන සිත්. එහෙමනම් සෝබන චෛතසික 38ම යෙදෙන්න ඕනේ. ඊළඟට මෝහ දෙසිතේ මෝහ චතුස්කය එන්න ඕන, විචිකිච්ඡාව එන්න ඕනේ. අන්න විශේෂයක්. ඇයි පළවෙනි පදේට මෝහ දෙසිත අරගත්තේ නෑනේ. නමුත් මේ 79 තුල මෝහ දෙසිත තියෙනවනේ. එහෙමනම් හැබැයි මෝහ දෙසිතෙන් මේ පැත්තට අරගන්න පුළුවන් අර පැත්තට පළවෙනි පදේට ගියේ නැති චෛතසික විතරනේ. එතකොට මෝහ දෙසිතේ තියෙන මෝහ චතුස්කය, මෝහ අහිතික අනුත්තප්ප උද්දත්ත කියන හතර පළවෙනි පදේට ගියේ නෑනේ. එහෙනම් ඒක මෙතෙන්ට ආවා. නමුත් ඒක පැහැදිලිද? ඒ වගේම මෝහ දෙසිතේ දැන් එකක තියෙනවනේ විචිකිච්ඡාව. විචිකිච්ඡාවත් අර පැත්තට ගියේ නෑනේ. මෝහ දෙසිතම ගියේ නැති නිසා එහෙනම් විචිකිච්ඡාවත් මෙතෙන්ට එන්න ඕනේ. ඊළඟට දිට්ඨි විප්‍රයුක්ත සිත් හතරෙහි ලෝභය එන්න ඕනේ. ඇයි මෙතනින් මේ අතහැරපු එක? එයා මෙතෙන්ට එන්න ඕනේ. දෝෂ මූල සිත් දෙකෙහි දෝෂය මෙතෙන්ට එන්නට ඕනේ. රූප 28යි නිර්වාණයයි එන්නට ඕනේ. හරිද? සමාවෙනස ඔව්. විචිකිච්ඡාසිත ග්‍රන්ථ සම්පයුක්ත නෑනේ. ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඔව්. එතකොට එතන විචිකිච්ඡාව විතරක් අයින් කරන්නේ. එතන මේ ඇයි මෙතන 79 තුල තියෙනවනේ. නෑ අනිත් පැත්තේ චෛතසික 25. ඔව්. හරි. හරි. එහෙම විචිකිච්ඡාවල් ඇති වෙනවා කියන්න. හරිනේ. එතකොට එහෙනම් මේ විදිහට එන ධර්මතා ටික අපි අරගත්තාම මේ උඩින් ටික 43යි මේ දෙකත් එක්ක කවුරුපුවම 2යි 45ක් එනවා. එහෙමනම් සාරාංශගත කරපුවාම සිත් 79යි, චෛතසික 45යි, රූප 28යි, නිර්වාණයයි. මේ විදිහට අපිට සාරාංශගත කරන්නට පුළුවන්. ඒක ස්කන්ධ දායතන ධාතු විදිහට බෙදන්නට පුළුවන්. මට මතක හැටියට පොතේ මෙතන පොඩි වෙනසක් තිබුණා වගේ මතකයි. අන්ත ගොච්චකේ තුන්වෙනි එක නේද? ඔව් එතන කොහොමද තියෙන්නේ? ග්‍රන්ථ ගොච්චකයේ ග්‍රන්ථ සම්පයුක්ත ධර්ම කියන තැන ඔව් එතනදී බලන්නකෝ භාවනා පොත දෙකේ පිටුවංක 61 25 වෙනි ඡේදය. ඒකෙදී ග්‍රන්ථ සම්පයුක්තා ධම්මා යන ප්‍රථම පදයාගේ අභිධේයාර්ථවත් ස්වરૂපාර්ථ වශයෙන් ලෝභ මූල, දෝෂ මූල, අකුසල් සිත් 10ද ඒක හරි. දෝෂ විසිකිච්ඡා වර්ජිත කියලානේ තියෙන්නේ. තත් සම්පයුක්ත පස්විති චෛතසිකයේද කියලා තියෙන්නේ. හැබැයි එතන කියලා නෑ නේද දිට්ඨි විප්‍රයුක්ත සිත් හතරේ ලෝභය කියලා. මෙන්න මේ කැලල කියලා නෑ නේද? එහෙමනම් ඒක එතෙන්ට එකතු කරගන්න. හරිද? ඊළඟට 26 වෙනි එකේදී 26 වෙනි ඡේදයේදී ග්‍රන්ථ විප්‍රයුක්තා ධර්මා යන ද්විතීය පදයාගේ අභිධේයාර්ථවත් ස්වરૂපාර්ථ වශයෙන් ලෝභ මූල, දෝෂ මූල, අකුසල් සිත් 10 වර්ජිත එකුන් 80 චිත්තයද ඒ කියන්නේ සිත් 79ද. හරි. තත්සම්පයුක්ත චෛතසික 8 30ද 38යි. හරි. ඊට පස්සේ මෝහ දසිතේ මෝහ චතුස්කය අරගෙන නෑ නේද? දෝෂයයි ලෝභය. දෝෂ විචිකිච්ඡා දෙකද? 8 රූපේද නිර්වාණයද? දෝෂයයි විචිකිච්ඡාවයි ගත්තා. මෙතන මේ ලෝභය අරගෙනත් නෑ. ඒ නිසා යන්න එතනත් ඒක පුරව ගන්නට ඕන නේද?
මේ කියන ලෝභයේ ditthිගත විප්‍රයුක්ත සිත් හතරේ ලෝභය පළවෙනි පදයට අරගෙනත් නැහැ. ඒ කියන්නේ ඡේදාංක 25ට අරගෙනත් නැහැ. ඡේදාංක 26ට අරගෙනත් නැහැ. ඒක එකහු කරගන්න. මෙතනින් ලෝභය පළවෙනි පදෙන් ලෝභය වර්ජිතයි කියලා ගන්න ඕනේ විප්‍රයුක්ත සිත් හතරේ. දෙවෙනි පදෙන් ලෝභය මේ මොනවාද විප්‍රයුක්තයි කියලා මේ පැත්තට එකතු කර ගන්න ඕනේ. හරිද ඒක? ඊළඟට 26 වෙනි ඡේදයේම මම හිතන්නේ මේක මට ගන්න බැරිද මේ බලන්න පින්න ගන්න පුළුවන් වෙයිද බලන්න. සර් සමා වෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරිපත් කරන්නද? කියන්නකෝ බලන්න. සර් දැන් මේ අර මෝහ දෙසිතේ තියෙන සියලුම චෛතසික ඇත්තරම ග්‍රන්ථ විප්‍රයුක්තයිනේ. මෝහ දෙසිතේ දෙන වෙලාවට. ඔව්. එතකොට ලෝභය දෙපැත්තටම ගත්තා වගේ එතන මෝහ දෙසිතේ දෙන මෝහ චතුස්කය විචිකිච්ඡාවයි අර ඉතුරු චෛතසික ටිකත් මෝහ දෙසිතේ දෙන වෙලාවට ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා ගන්න නැත්තේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. කාට හරි පුළුවන් දෙයකට උත්තරයක් දෙන්න. හිතන්න බලන්න. ඒක අපිත් ඉගෙන ගන්න කාලේ බොහොම දීර්ඝව සාකච්ඡා කරපු තැනක්. ඇයි ඒක එහෙම අපි වෙන්නේ කියන එක. ජයන්ත මහත්මයා ඒකට මොනවා හරි උත්තරයක් දෙන්නකෝ. තේරුම් ගන්න මම කරනවා මට තේරෙන්නේ අර මෝහ දෙසිතේ ගත්තාම ඇත්තට මේකේ ග්‍රන්ථ සම්බන්ධයක් නැති හින්දා ඒ සියල්ලම ගත යුතුයි වගේ හිතෙනවා. ග්‍රන්ථ විප්‍රයුක්තයි. නමුත් මොකක් හරි හේතුවකට අපි ගත්තේ මේ මෝහ චතුස්කය විතරයි නේද? මටත් එකපාරට දැන් මතක් වෙන්නේ නැහැ මොකද්ද අපි එතනදී සාකච්ඡා කළේ කියලා. අපි ඒක තව චුට්ටක් බලලා විස්තර කරමු. දැනට මෙතන සටහනක් දාගන්න ඔයගොල්ලෝ මෙහිමයි කියලා. මෙතන අනිත් එක එන්නේ නැත්තේ ඇයි කියලාත් මෝහ දෙසිතේ සියලුම චෛතසික ගන්නෙ නැත්තේ ඇයි කියලාත් පොඩි සටහනක් දාගන්න. මමත් ඒක බලලා කියන්නම්. මට එකපාරට දැන් මතක් වෙන්නේ නැහැ. මේ මොකද්ද අපි එතෙන්ට යොදපු අර්ථකථනය කියලා. හොඳයි සර්. හරි. ඊළඟට මේකේ ඡේද අර මේ පිටුව 61 භාවනා දෙවෙනි පොතේ පිටුව 61 ඡේද 26 ආර්ය සත්‍ය වශයෙන් 3යි කියලා නේද තියෙන්නේ? 3යි. ඒක 4ක් වෙන්න ඕනනේ. ඇයි දැන් මෙතන මේ ලෝභයත් වෙනවනේ. ditthිගත විප්‍රයුක්ත සිත් අතරේ ලෝභය අනිවාර්යෙන් මේ පැත්තට එන්න එපාය. එතකොට ඒ ලෝභය සමුදය හැටියට යනවනේ. හරි. එතකොට නිර්වාණයේ තියෙනවා මාර්ග සිත් 4 තියෙනවා. හරි. එතකොට එතන 2යි. දුක්ඛ සත්‍යයක් තියෙනවා. එහෙනම් මෙතන ලෝභය ආපු නිසා සමුදය සත්‍යයක් තියෙන්න ඕනේ. හරිනේ. එහෙනම් එතන 4යි කියලා දාගන්න. ඒක පැහැදිලිද? ආර්ය සත්‍ය වශයෙන් 3ක් වෙන්න බෑ 4යි කියන එක. මේ ලෝභය මේ පැත්තට ආපු නිසා සමුදය සත්‍යයත් එක්කහුව වෙන්න එපාය. එතකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරම තියෙනවනේ මෙතන. මේ සිත් 79 තුල මාර්ග සිත් 4ක් තියෙනවනේ. ඒ අනුව මාර්ගාංග 8 එතන යෙදෙනවා අපිට හොයාගන්න පුළුවන්. හරිද? ඒක පැහැදිලිද? ඒ අනුව අපිට මොනවද මේ ආර්ය සත්‍ය හැටියට ගරගන්නකොට දුක්ඛ සත්‍යයට ලෞකික සිත් 71යි තත්සම්පයුක්ත චෛතසික 45යි රූප 28යි කියලා අරගන්න වෙනවා. සමුදය සත්‍ය කියනකොට ditthිගත විප්‍රයුක්ත සිත් 4එහි ලෝභය එතනට එන නිසා ඒක සමුදය සත්‍ය වෙනවා. නිරෝධ සත්‍ය නිර්වාණී හැටියට ඒක පැහැදිලි. මාර්ග සත්‍ය එතන මාර්ග සිත් 4 තියෙන නිසා එහි යෙදෙන මාර්ගාංගට අර අපි සාමාන්‍යයෙන් ලියන ආකාරයට ලියන්නට වෙනවා. සත්‍ය විනිර්මුක්ත ධර්මත් පෙන්වන්නට වෙනවා. හරි? ඒ විදිහට ඒක ගලප ගන්න. ඒ අනුව ඒක තේරුම් අරගන්නට ඕනේ. මෙතන ඔයගොල්ලෝ පොඩි සටහනක් දාලා තියාගන්න. එයි මේ මෝහ දෙසිතේ මෝහ චතුස්කේ විතරක් අපි අරගත්තේ. ඒක මටත් දැන් මතක නැහැ මොකද්ද අපි ඒකට යොදාගත්ත අදහස කියලා. අපි ඒක වැඩි විස්තර හොයලා ඉතින් අපි ඒකදී දැනුම් දෙන්න. එතකන් දැනට සටහනක් යොදාගෙන තියාගන්න. හරි? ඒක හැර වෙනත් මොනවාක් ප්‍රශ්න තියෙනවද? අවධානයෙන් මේවා කරන්නට ඕනේ. එතකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ ඉස්මතු වෙන්නේ. එතකොට ඒවා පුටවා ගන්නට පුළුවන්. හරි. අපි එහෙමනම් ඊළඟ
දුකයටත් යන්. සමාවෙන්න සර්. ඔව්. සර් කිව්වා නේද මෝහය ග්‍රන්ථයක් නොවුනත් ඒක ග්‍රන්ථයක් වගේ කියලා එහෙම එකක් කිව්වද සර්? නෑ මම කිව්වේ මේ මෝහය කියන එක මේ එක එක අකුසල පැතිකඩ පෙන්නද්දී මෝහය කියන එක අර විශේෂයෙන් දැක්විය යුතු තැනක් නොවේ නම් මෝහය පෙන්වන්නේ නැහැ. මොකද ඒක ඩිෆෝල්ට් ස්වභාවයේ තියෙන එක මෝහය නිසාම තමයි අනිත් හැම එකම අපිට ඇති වෙන්නේ. හරි නමුත් මේ එක අකුසල ස්වභාවයන් ඒ පැතිකඩයෙන් අරගෙන පෙන්නකොට අපි මෙතන තථාගත දේශනාවේ සඳහන් වෙන්නේ ඊට අර ඒ පැතිකඩෙන් බලනකොට ඒකට අදාළ වෙන්නේ මොනවද කියන ටික විතරයි. හරිද? ඒ නිසායි මේ හැම එකටම මෝහය දාන්නේ නැත්තේ. එතකොට සර් දැන් මෙතන මේ අනිත් එක ගත්තේ නැත්තේ ඒ හේතුව හින්දාද දන්නේ? මොකද්ද? දැන් මෝහ සිත්වල තියෙන චෛතසික අනිත් ඒවා විපයුක්තයි කියලා ගත්තේ නැත්තේ ඔව්. ඩිෆෝල්ට් විදියට ගත්තොත් ග්‍රන්ථයක් කියලා එහෙම. එතන මෝහයනේ ඒක ඩිෆෝල්ට් හැටියට එන්නේ. එතන තියෙන අනිකුත් චෛතසික වලට ඒ දේ වෙන්න බැහැනේ. මෝහය කියන ධර්මතාවයනේ ඩිෆෝල්ට් වෙලා ඉන්නේ අපිට. ඒකනේ මේ ප්‍රධාන වැරද්ද හැටියට තියෙන්නේ. එතන චිත්තෝත්පාදේ නෙමෙයි මෝහ චෛතසිකය කියන එකනේ. හරි එහෙමනම් හතරවෙනි දුකේ අරගෙන බැලුවා නම් හතරවෙනි දුකේ මොකද්ද? ගන්තනීය දුකය. ගන්තත් වෙලා ගන්තනීයත් වෙනවා නම් ගන්තාචේව ධම්මා ගන්තනීයාච. ගන්තත් වෙලා ගන්තනීයත් වෙන. අපි දැන් පළවෙනි පදයෙන් කතා කළා ගන්තා ධම්මා. ඊළඟ දුකේදී කතා කළා ගන්තනීයා ධම්මා. දැන් මේ දෙක එක්කව කරලා කියනවා ග්‍රන්ථාචේව ධම්මා ගන්තනීයාච. ග්‍රන්ථ නම් වූද ග්‍රන්ථයන්ට අරමුණු වන්නා වූද. හරිද? එතකොට ඒ කියන ධර්මතා දෙකටම වැටෙන ඒවා මෙතෙන්ට ගොනු කරගන්නට ඕනේ. ග්‍රන්ථත් වෙලා කියනකොට අනිවාර්යයෙන්ම ලෝභ දෝෂ ditthi එනවා. ග්‍රන්ථයන්ට අරමුණු වෙන්නා කියනකොටත් ලෝභ දෝෂ ditthi එකක් අනිකට අරමුණු කරනවානේ. අරමුණු වෙනවානේ. ඒ නිසා ඒකට ඒ තුන් දෙනා එනවයි කියන එක අදහස දැන් එන්නට ඕනේ. එහෙමනම් ගන්ත ඊළඟ පදයට එන්නේ කොහොමද? ගන්ත නීයාචේව ධම්මා නෝච ග්‍රන්ථ. ගන්ත නීයයි. හැබැයි ඒගොල්ල ග්‍රන්ථ නෙමෙයි. ග්‍රන්ථ කියන එක කොහොමද පළවෙනි පදයට අරගත්තනේ. ඒකට දෙවෙනි පදයට අරගන්නේ පළවෙනි පදේ උඩයට මාරු කරලා පස්සට හරවල කරනවා. ගන්ත නීයාචේව ධම්මා නෝච ගන්තා. ගන්ත නීය වෙනවා. ඒ කියන්නේ ග්‍රන්ථයන්ට අරමුණු වෙනවා. හැබැයි ග්‍රන්ථ නෙමෙයි. එතකොට ඒක තමයි එතන විස්තර වෙන්නේ. ග්‍රන්ථයන් හට අරමුණු වන්නා වූද එහෙත් ග්‍රන්ථ නම් නොවූද. හරිද? එතකොට අරමුණු නොවේන කියනකොටම දැන් ඉතින් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ නවලෝකෝත්තර ධර්ම. එහෙමනම් ඒගොල්ලෝ අයින් කරලා ඊටු ටිකනේ මේ පැත්තට එන්න ඕනේ. හරි? අන්න ඒ විදිහට ඒක අල්ලගන්න පුළුවන් වෙන්නට ඕනේ. හරි? ඊට පස්සේ නික්කේප කාණ්ඩය ආරම්භ බැලුවා නම් ගන්තාචේව ධම්මා ගන්තනීයාච. කතමේ ධම්මා ගන්තාචේව ගන්තනීයාච. ඡේදංක 1149. තේව ගන්තා ගන්තාචේව ගන්තනීයාච. ඒ ග්‍රන්ථයෝම ග්‍රන්ථද ග්‍රන්ථනීයද මෙත් හරිනේ ඉතින්. ග්‍රන්ථත් වෙන්නේ ඒගොල්ලමයි. ඉතින් එක එක අනික දිහා බලන නිසා ග්‍රන්ථනීය වෙන්නේත් ඒගොල්ලමයි. හරි. එහෙමනම් මේ පරිදි පැහැදිලි. ලෝභ දෝෂ ditthi. ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථනීයත් වෙන මේ තුන් දෙනා විතරයි. මොකද වෙන එකක් හරි ගත්තොත් ඒගොල්ල ග්‍රන්ථ නෙමෙයිනේ. ඒතකොට ග්‍රන්ථනීය විතරක් උනායි කියලා වැඩක් නැහැ. ග්‍රන්ථ කියලා ඉදිරිපත් කළේම ධර්මතා තුනයි. ලෝභ දෝෂ ditthi. එහෙමනම් ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථනීයත් වෙන්නේ ওই තුන් දෙනාම තමයි. හරි? හරි. දෙවෙනි පදයට යන්කෝ. ගන්තනීයාචේව ධම්මා නෝච ගන්ත. ඒතොර ග්‍රන්ථ වෙන්න බෑ. එහෙමනම් ලෝභ දෝෂ ditthi එන්නම බෑ. හැබැයි ගන්තනීයා. හරිද? ගන්තනීයා ග්‍රන්ථයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්. එහෙමනම් දැන් ග්‍රන්ථ නො වූ ඊතුරු සියලුම ධර්මයන්ගෙන් ගන්තනීයා හරි අරමුණු කරන්නට පුළුවන් වෙන ටික විතරක්. මේ පැත්තේ තියාගෙන අරමුණු කරන්න බැරි ටික විසිකලා දැම්ම නම් ඉවරයිනේ. හරි? එහෙමනම් ඒ අදහසින් මේක බලන්න. තේහි ධම්මේහි ඒ ධම්මා ගන්තනීයා. යම් කිසි ධර්මයකින් යම් කිසි මේ කියන්නේ ග්‍රන්ථ ධර්ම නිසා තව ධර්ම කොටසක් ග්‍රන්ථනීය වෙනවද?
යේහි ධම්මේහි යේ ධම්මා ගන්තනීයා තේ ධම්මේ තපෙත්වා අවශේෂා සාසවා කුසලා කුසලාව්‍යාගතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර රූපක්ඛන්‍දෝ පියලං විඥානක්ඛන්‍දෝ තුන් භූමිය පෙන්නවා. ඇයි තුන් භූමිය පෙන්වන්නේ? මේක සාසවයි කියලා තියෙන නිසා. සාසව නම් ඒක අනිවාර්යෙන් තුන් භූමි තමයි. හරි? එතකොට මේ ධම්මා ගන්තනීය ගන්තනීයා චේව නොත ගන්ත. හරි? එහෙමනම් ග්‍රන්ථ කියන තුන පළවෙනි පදයට අරගන්න ඒගොල්ල ග්‍රන්ථත් වෙනවා ග්‍රන්ථනීයත් වෙනවා. ඉතුරු ධර්මයන්ගෙන් සාසවා නිසා සාසව ටික විතරනේ නැත්තම් නවලෝකෝත්තර ධර්ම ටික අකුසලයකින් අරමුණු වෙන්නේ නැහනේ. ඒ නිසා සාසව වෙච්ච ගමන් ඉතුරු ධර්ම වලින් අපිට මොනවද ගන්න තියෙන්නේ? ලෞකික සිත් 81යි. එහි යෙදෙන චෛතසික කීය හරියින් එහි යෙදෙන චෛතසික තුර 52යි 52කින් ලෝභ දෝෂ දිට්ඨි ටික පළවෙනි පදයට කියන්නේ. එහෙනම් ඒ තුන අයින් කරපුවාම 49යි. රූප 28යි. එහෙමනේ දෙන්නේ ඒක. අපි බලමු අපි දෙය අර්ථවලදී. හරි. ඊළඟට අපි බලමුකෝ අට කතා කාණ්ඩේ. එතන මේක වඩා පැහැදිලිව දෙනවනේ. අට කතා කාණ්ඩේ කියනවා 1494 දී තේව ගන්තා. ගන්තා චේව ගන්තනීයාති. හරි. ඒ ග්‍රන්ථ ධර්ම තුනම ග්‍රන්ථත් වෙලා ගන්තනීයත් වෙනවා. ඒක හරි. දෙවෙනි පදේ කතමේ ධම්මා ගන්තනීයා චේව නොත ගන්තා. තපෙත්වා ගන්තේ ග්‍රන්ථ තුන හැරලා. ඇයි ග්‍රන්ථ තුන හැරියා කිව්වේ? පළවෙනි පදයට කිය නිසා. තපෙත්වා ගන්තේ ග්‍රන්ථ තුන හැර. අවශේෂං අකුසලං ඉතුරු සියලුම අකුසල් ටික තීසු භූමිසු කුසලං තීසු භූමිසු කිව්වහම ලෝකෝත්තර සිත් ටික අතහැරලා තීසු භූමිසු ඉතුරු භූමි තුනේ කුසල ටික. තීසු භූමිසු විපාකෝ තුන් භූමි විපාක ටික. ඒ කියන්නේ ඵල සිත් ටිකත් අතහැරියා. තීසු භූමිසු ක්‍රියාව්‍යාකතං ක්‍රියාසිත ඔක්කොම ටික අරගත්තා. සබ්බංච රූපං ඉමේ ධම්මා ගන්තනීයා. හරි? ක්‍රියාව්‍යාකරතං සබ්බංච රූපං ඉමේ ධම්මා ගන්තනීයා චේව නොච ගන්තා. දෙවෙනි පදයට අනුව ඒ ටික ගැලපුවා. ඊළඟට ඔය 1495 යට තව අතුරු ඡේදයක් දීලා කියනවා අගන්තනීයා ධම්මා නවත්තබ්බා ගන්තා චේව ගන්තනීයාති ගන්තනීයා චේව නොච ගන්තාති. දැන් බලන්නකො මේ පද දෙකේ මොකද්ද මේ කියලා තියෙන්නේ? ගන්ත වෙලා ගන්තනීය වෙන එක. පළවෙනි පදයට කිව්වේ. දෙවෙනි එකට කිව්වේ ගන්තනීය වෙලා ගන්ත නොවන එක. එතකොට මේ ගන්තනීය කියන වචනය පද දෙකටම තියෙනවනේ. එහෙමනම් මොකද්ද මේ හතරවෙනි ද්විකේ කරලා තියෙන්නේ? ගන්තනීය කියන ගොඩ අරගෙන ඒගොල්ල නැවත දෙකට බෙදුවා. ගන්තත් වෙලා ගන්තනීය වෙන එක, ගන්තනීය වෙලා ගන්ත නොවන කොටස. එහෙමනේ මේ පද දෙක බෙදුවේ. එතකොට මුලටම අරගත්තේ මේ මහ ගොඩ හැටියට ගත්තේ ගන්තනීයා එක අරගෙන නම් දෙකට බෙදලා පෙන්නුවේ. එතකොට අගන්තනීයා ටික මේ පද දෙකටම ඉන්නේ නැහැනේ. දැක්කද? ගන්තනීයා කොට අරගෙන දෙකට බෙදලා පෙන්නුවා පද දෙකට. එහෙමනම් ඉතින් අගන්තනීයා කියන එක මේ පද දෙකම ආවේ නැහැ කියන එක පැහැදිලිනේ. ඒ නිසා තමයි ඔය යට තියෙන දෙවෙනි ඡේදයෙන් මේ උපඡේදයෙන් කියන්නේ අගන්තනීයා ධම්මා නවත්තබ්බා ගන්තා චේව ගන්තනීයාතිපි ගන්තනීයා චේව නොත ගන්තාති. අර කියන අගන්තනීයා ධර්ම ටික පළවෙනි පදයට එනවා කියන්නත් එපා, දෙවෙනි පදයට එනවා කියන්නත් එපා කියලා නෙවෙයි කියන්නේ. ඒක පැහැදිලි. ඊළඟට අභිධේයාර්ථ අහුලනකොට ගන්තා චේව ගන්තනීයා කියනකොට ගන්ත ධර්ම තුන ලෝභ දෝෂ දිට්ඨි. ඒක හරි. ආර්ය ස්කන්ධ එකයි, ආයතන එකයි, ධාතු එකයි, සත්‍ය දෙකයි. හරි. සත්‍ය දෙක කියලා කිව්වේ ලෝභය, සමුදය සත්‍ය, ඊටු ටික දුක්ඛ සත්‍ය. ගන්තනීයා චේව ධම්මා නොච ගන්තා කියනකොට අකුසල සිත් 12යි, එහි යෙදෙන චෛතසික 24යි, තුන් භූමි කුසල් අර අට කතා කාණ්ඩයේ තිබිච්ච පද පිළිවෙල අරගන්න. හරි. එහි යෙදෙන මොනවද තුන් භූමි කුසල් කිව්වම තුන් භූමිනේ කුසල් සිත් 17යි, එහි යෙදෙන චෛතසික 38යි. තුන් භූමි විපාක කිව්වහම විපාක සිත් 32යි, එහි යෙදෙන චෛතසික 35යි. එතන කිව්වේ ක්‍රියා අව්‍යා කතා ඔක්කොම ටික එනවනේ. තුන් භූමි ක්‍රියා කියලා කිව්වහම ක්‍රියා සිත් 20යි.
එහි යෙදෙන චෛතසික 35යි රූප 28යි ඔක්කොම ටික ගත්තා. සාරාංශ කළොත් ලෞකික සිත් 81යි චෛතසික 49යි රූප 28යි. ඇයි චෛතසික 49 වුණේ 52කින් 3ක් පළවෙනි පදයට ගිය නිසා. ඇයි සිත් 81 වුණේ? ඉතුරු ලෝකෝත්තර සිත් 8 මෙතෙන්ට මේ පද දෙකටම ආවේ ඉන්නේ නැති නිසා කොහොමද දෙවෙනි පදයට ඉන්නේ නැති නිසා. හරිද? එතකොට ලෞකික සිත් 81යි චෛතසික 49යි රූප 28යි තමයි අපි දෙය අර්ථ හැටියට හඳ ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඒක ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය එකයි. ලෞකික ලෝකෝත්තර ධර්ම ටික නැහැනේ. ලෝභයත් නැහැනේ. එහෙනම් සත්‍ය එකයි දුක්ඛ සත්‍ය විතරයි. හරිනේ. දැන් එතකොට මේ පද දෙකටම ගත්තේ නෑ මොනවද ලෝකෝත්තර ධර්ම ටික. අගන්තනීය ධර්මා ටික ගත්තේ නෑ. එහෙමනම් ඒක මේකෙන් බැහැර වෙච්ච ධර්ම. මොනවද? ලෝකෝත්තර සිත් 8යි, එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. මේ ටික අගන්තනීය ධර්ම. එහෙම නැත්නම් මේ ගන්තනීය දුකයෙන් බැහැර වෙච්ච ධර්ම. ඒ අනුව මේ හතරවෙනි දුකය සප්පදේශ දුකය. හරිනේ. ඒක පැහැදිලිද? මේ පොතේ තියෙන්නේ සත්‍ය දෙකක් කියලා. පිටේද මොකක්ද දන්නේ? 30. හරි ඉතින් ගලපලා බලමු අපි. ගන්තාචේව ගන්තනීයාච. ගන්තාචේව ධම්මා මේ හතරවෙනි නෑ හතරවෙනි දුකේ ගන්තාචේව ධම්මා ගන්තනීයාච. ප්‍රථම පදයේ අර්ථ වශයෙන් දෙකක එක හරි ගන්තනීයාචේව ධම්මා නොච ගන්තා. ඔය කොයි ඡේදද කිව්වේ? හරි හරි ඒක හරි. හරි නේද? හරි හරි. හරි. එතකොට ඒක ඒ දුකේ හරි ඊට පස්සේ අපි බලමු එතකොට බහැර වෙනවා කියන්නේ සර් මෙතන බහැර වෙනවා කියන්නේ විනිර්මුක්ත වෙනවා කියන එකමද? ඔව්. විනිර්මුක්ත වෙන දුකෙන් විනිර්මුක්ත දුක මුක්ත. ඔව් දුකේ මේ පද දෙකට ආවේ නෑනේ. හරි. එතකොට දැන් පස්වෙනි එක අරන් බලමු ගන්තා චේව ධම්මා ගන්ත සම්පයුත්තාච. ගන්ත සම්පයුත්තා චේව ධම්මා නොච ගන්තා. මේ විදිහට පස්වෙනි පදේ අරගෙන බලමු පස්වෙනි යුගලයේ අරගෙන බලමු දැන්. එතනදී අපි කෙලින්ම භාවනා පොතට ගිහිල්ලා බලමු. ගන්තා චේව ගන්ත සම්පයුත්තාච. හරි? ගන්තා චේව ගන්ත නම් වූද ග්‍රන්ථ සම්පයුක්ත වූද. සම්පයුක්තයි කියලා කියන්නේ ග්‍රන්ථ ධර්මයන් සමග සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූද. හරි ඒක උපාද නිරෝධාස ආදී වශයෙන් එකට මිශ්‍ර වෙනවා නම් සම්පයුක්ත වෙනවා නම් අන්න ඒතකොට දැන් මොකද්ද වෙන්න ඕනේ? ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙන්න ඕනේ. ඒතකොට ග්‍රන්ථ ධර්ම තුනයි අපි දන්නවා ලෝභ දෝෂ දිට්ඨි. දැන් එතකොට ඕකෙන් ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙන්න ඕනේ. කාට හරි හිතන්න පුළුවන්ද මොනවද එන්න පුළුවන් වෙන්නේ කියලා? ලෝභ දෝෂ දිට්ඨි වලින් ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙන්න ඕනේ. එම සිතේම තමාට සම්ප්‍රයුක්ත ධර්මයක් එක්ක සම්ප්‍රයුක්ත වූ ග්‍රන්ථ ධර්මයක් එක්ක ඉන්නත් ඕනේ. හිතන්න බලන්න. ලෝභය සහ දිට්ඨිය පමණයි. ඒතර කවුද අයින් උනේ? කවුද අයින් උනේ? දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරයි. නේද? ලෝභයයි දිට්ඨියයි අරගත්තා නම් කොයි ග්‍රන්ථ ධර්මයේද අයින් උනේ? දෝෂය. දෝෂය අයින් වුණා. ඒ කියන්නේ දෝෂය ග්‍රන්ථ සම්පයුක්ත නැද්ද? සම්පයුක්ත. දෝෂය කියන චෛතසිකය පහළ වෙන වෙලාවේදී එයාට සම්ප්‍රයුක්ත භාවය ලබා දෙන්න තවත් ග්‍රන්ථ ධර්මයක් එතන ඉන්නවද? නැහැ. එහෙමනම් අන්න බලන්න දැන් හොඳයි. පැහැදිලිව අපිට කියන්න පුළුවන් ගන්තාචේව ගන්ත සම්පයුක්තා කියවන්නේ. ඒ කියන්නේ ගන්තත් වෙලා ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍රත් වෙලා ඉන්නේ ලෝභයයි දිට්ඨියයි විතරයි. දෝෂේ ඉන්නේ තනියම. හරිද? අන්න ඒ වගේ දැන් අල්ල ගන්න ඕනේ. එහෙමනම් ග්‍රන්ථ සම්පයුක්තා චේව ධම්මා නොච ගන්තා කිව්වහම ග්‍රන්ථ ධර්මයන් සමග සංප්‍රයුක්ත වූද ග්‍රන්ථ නම් නොවූද? පළවෙනි එකෙන් කිව්වේ මොකද්ද? ග්‍රන්ථ නම් වූද ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර වූද. මෙතන කියන්නේ ග්‍රන්ථ ධර්මයන් සමග සංප්‍රයුක්ත වූද ග්‍රන්ථ නම් නොවූද. හරිද? එතකොට එතෙන්ට එහෙමනම් අපිට ගන්න දැන් ග්‍රන්ථ ධර්මයන් සමග සංප්‍රයුක්ත වෙනවා කියලා කියනකොට ග්‍රන්ථ කියන්නේ ලෝභ දෝෂ දිට්ඨි ඒගොල්ලත් එක්ක සංප්‍රයුක්තයි කියන්නේ අනිවාර්යයෙන්ම අකුසල ගොඩේ මෝහ දිසිත. ඇර
ඒ විදිහට ඒක හිතලා අපිට ගොඩනගන්න පුළුවන්. හරි. ඒ විදිහට අරගන්නට ඕනේ. අපි නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බැලුවා නම් කත්තමේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුක්තාච කියන පළවෙනි පදේ ආරම්භ වෙන ඕන බණ්ඩේ හරි ලස්සනට විස්තර කරනවා. සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ අවිජ්ජා කාය ගන්තේන ගන්තෝ චේව ගන්ත සම්පයුක්තෝ ච අවිජ්ජා කාය ගන්තෝ සීලබ්බත පරාමාසේන කාය ගන්තේන ගන්තෝ චේව ගන්ත සම්පයුක්තෝ ච මේ විදිහට එකක් අනික නිසා සම්ප්‍රයුක්ත වෙන ආකාරය ඒ වෙන තැන් වලදී වෙන්න කියනවා ග්‍රන්ථ ස්වභාවයෝ හතරයි ඒ හතර මෙන්න මේ විදිහට තමයි සම්ප්‍රයුක්ත වෙනවා නම් වෙන්නේ කියලා. ඒ අනුව මෙතනදී අපිට අපලා ගන්න පුළුවන් වෙනවා සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය අවිජ්ජා කාය ග්‍රන්ථයත් සමග එකිනෙකාට සම්ප්‍රයුක්ත වෙනවා. සීලබ්බත පරාමාසය කිව්වේ ditthිය. අවිජ්ජා කාය ග්‍රන්ථය කිව්වේ ලෝභය. ලෝභයයි ditthියයි එකට ඉන්නවා කියන එක නෝ සරලව කියලා තියෙන්නේ. ටිකක් අපි මේ ලොකු වචන දාලා කියලා තියෙන්නේ. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කියන්නේ ditthි චෛතසිකය. අවිජ්ජා කාය ග්‍රන්ථය කියන්නේ ලෝභ චෛතසිකය. ඉතින් ලෝභයයි ditthියයි එකට ඉන්නවා කියන එකයි කියන්නේ. එතකොට ලෝභය නිසා ditthියක්, ditthිය නිසා ලෝභයක් මේ විදිහට සම්පයුක්ත වෙනවා ග්‍රන්ථ ස්වභාවයේදීම. ඒ වගේම තමයි ඉදං සච්චාබිනිමේෂ කාය ග්‍රන්ථ කියන්නේ ditthිය, නැවත අවිජ්ජා කාය ග්‍රන්ථය කියන්නේ ලෝභය. එහෙමනම් මේ කියන ස්වභාවවලදී අවිජ්ජා කාය ග්‍රන්ථය සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයට ඉදං සච්චාබිනිමේෂ කාය ග්‍රන්ථයට සම්ප්‍රයුක්ත භාවය සපේනවා. ඒ වගේම සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය අවිජ්ජා කාය ග්‍රන්ථයට සම්ප්‍රයුක්ත භාවය සපේනවා. ඉදං සච්චාබිනිමේෂ කාය ග්‍රන්ථය අවිජ්ජා කාය ග්‍රන්ථයට සම්ප්‍රයුක්ත භාවය සලකනවා. A Bට B Aට ඒ විදිහට එකිනෙකාට සම්ප්‍රයුක්ත භාවය සපයා ගනිමින් ග්‍රන්ථාචේව ගන්ත සම්පයුක්තා කියන පදයට ගොනු වෙලා ඉන්නවා. එහෙම ඒ අනුව ලෝභයයි ditthියයි විතරයි නික්කේප කාණ්ඩය එතනදී ඉදිරිපත් කරලා පෙන්වන්නේ. එතකොට මේ දෙන්න එකට ඉන්නේ ditthිගත සම්පයුක්ත අතරේ පමණයි. හරිනේ. හතර ආකාරයි නේද? දෙකයි නෙන්නේ. ඒක උනාට හරි මේක මේ එකිනෙකාට අරගත්තොත් මෙයා යාට යා මෙයාට කියන එක. හරි. හරි. ඊළඟට ගන්ත සම්පයුක්තා චේව නොච ගන්තා කියන තැනේදී තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා යම් ධර්ම කෙනෙක් ඒ ධර්මයන් හා සම්ප්‍රයුක්ත වූවා නම් ඒ ධර්මයන් තබා ඉතුරු ටික. හරිනේ. එතකොට ඉතුරු ටික කොහෙද? ග්‍රන්ථ සම්පයුක්තා. ග්‍රන්ථ සම්පයුක්ත වෙන කොටසින් එහෙනම් අකුසල් සිත් 10න් ඉතුරු ටික අරගන්න. හරිනේ. එතකොට ලෝභ ditthi ටික අයින් කරලා ඉතුරු චෛතසික ටික ගලපලා අරගන්න. අට කතා කාණ්ඩයට ගියාම කතමේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුක්තාච කියලා කිව්වහම යත්ත දිට්ඨිච ලෝභෝච ඒකතෝ උප්පජ්ජಂತಿ. බලන්න එතන කියලා තියෙන ලස්සන එක. දිට්ඨියයි ලෝභයයි එකට උපදින යම් තැනක් තියෙනවා නම් මේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුක්තාචේත අන්න එතනදී ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙනවා කියලා කිව්වා. හරිද? ඊළඟට එහෙමනම් ඉතින් ඒක ඒ විදිහට කිව්වනම් දෙවෙනි පදේට ගන්ත සම්පයුක්ත වෙලා නොච ගන්තා කියනකොට අට ලෝභ සහගත චිත්තුප්පාදා ද්වේ දෝමනස සහගත චිත්තුප්පාදා එත්තුප්පන්නේ ගන්තේට අපෙත්වා ඉමේ ධම්මා ගන්ත සම්පයුක්තා චේව නොච ගන්තා. ලෝභ සහගත චිත්ත 8යි ද්වේ දෝමනස සහගත චිත්තුප්පාදා දෝමනස් සහගත සිත් 2යි එත්තුප්පන්නේ ගන්තේට අපෙත්වා. එහි යෙදෙන ග්‍රන්ථ ධර්ම හැර. එතකොට එහි යෙදෙන ග්‍රන්ථ ධර්ම ලෝභයයි ditthියයි. ඉමේ ධම්මා ගන්ත සම්පයුක්තා චේව නොච ධම්මා. එතකොට අර ධර්ම දෙක හැර අනිකුත් ධර්ම ටික ග්‍රන්ථ සම්ප්‍රයුක්තයි හැබැයි ග්‍රන්ථ නෙමෙයි. හරි? ඒ විදිහට ඔක අරගත්තාම එතන දෝෂේ නැද්ද? දෝෂ සිද්දකේ.
අට්ඨසු ලෝභ සහගත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා ද්වෙන් දෝමනස්ස සහගත කියනකොට දෝෂ සිද්දක ආවා. ඉත්තුප්පන්නේ ගන්තේට අපිත්වා. ඔව්. එතකොට අට්ඨසු ලෝභ සහගත කිව්වහම තුනම එනවා. ග්‍රන්ථ ධර්ම තුනම එනවා. ඔව්. ලෝභ දිට්ඨි දෝමනස්ස සහගත කිව්වහම දෝෂ. හරිනේ තුනම එනවා. ඉත්තුප්පන්නේ ගන්තේට අපිත්වා. එතකොට මේ සිත් 10 තියෙන ගන්තේට අපිත්වා. ග්‍රන්ථ ස්වභාවය හැර. ඉමේ ධම්මා ගන්ත සම්පයුත්තා චේප නොච ග්‍රන්ථා ගත්ත හැකි. දෙවෙනි පදයේදී ලෝභ දෝෂ දිට්ඨි කියන තුනම අයින් කරලා ඊතුරු ධර්ම ටික විතරක් ඒ සිත් 10 දෙන. එතකොට ඒ වෙන්නේ සිත් හැටියට 10යි චෛතසික හැටියට 27යි විචිකිච්ඡාස් යනවා 4යි 23යි. හරිනේ. මේ විදිහට කලපන්න. දැන් අභිදේයාර්ථ අහුලපුවාම පළවෙනි පදයට එන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත් 4හි යෙදෙන ලෝභ දිට්ඨි දෙන්න. ඒ දෙන්න තමයි ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙන්නේ. එහෙමනම් ඊළඟ පදේ අරගෙන බලන්න ග්‍රන්ථ සම්පයුක්තා චේව නොච ගන්තා කියන තැනදී මෙතන සිත් 10යි සිත් 10යි කියලා කිව්වේ ලෝභ මූල සිත් 8යි දෝෂ මූල සිත් 2යි. එහි යෙදෙන චෛතසික 23යි. ඇයි 23 උනේ ලෝභ දෝෂ දිට්ඨි විචිකිච්ඡා කියන හතර හැරලා. ගැටලුවක් තියනවද? එතන විචිකිච්ඡාව මෙතන චෛතසික 23 අරගනින්දි කොහොමද ගත්තේ? විචිකිච්ඡා වර්ජිත කියලා මම කියලා තියෙනවා. විචිකිච්ඡාව අරගෙන නැහැ. හරි මේ පැත්තෙන් ගන්න අකමැති නම් තියෙන ටික එක්කව කරන් එන්න. චෛතසික ගණන් කරද්දි ක්‍රම දෙකක් තියෙනවා. 10 තියෙන චෛතසික එක්කව කරන් එන එක ක්‍රමයක්. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් උපරිම චෛතසික 27යි 27න් අයින් කරන ටික අයින් කරගෙන ඉන්න. ඒ තව ක්‍රමයක්. වඩා සුදුසු එක ඒ තැනට අනුරූපව යොදන්න පුරුදු වෙන්න. දැන් මම මෙතන හැදුවේ විචිකිච්ඡාව නැතුව ගත්තේ කොහොමද සර්? විචිකිච්ඡාව එන්නේ නැත්තේ මෙතන අපි ධර්ම හැටියට මොනවද අරගත්තේ? සිත් 8යි 2යි 10යි. එතන අරගත්තද මෝහ මූල සිත් 2. අපි අරගත්තේ තත්සම්පයුක්ත චෛතසික. තත්සම්පයුක්ත චෛතසික. තත්සම්පයුක්ත වෙන්නේ නැහැ නේද විචිකිච්ඡාව? හරි සර්. ඒක එතනින් අයින් වෙනවා. හරි. එතකොට දැන් මෙතන අරන් තියෙන්නේ ග්‍රන්ථ සම්පයුක්ත ධර්මයෝ අරගෙන දෙකට බෙදලානේ පෙන්නලා තියෙන්නේ. එහෙමනම් ග්‍රන්ථ විප්පයුක්ත ධර්මයෝ දුක මුක්තයි. මේ දුකයෙන් බැහැර වෙනවා. මොනවද එතකොට ග්‍රන්ථ විප්පයුක්ත ධර්ම? එන්න මේ කියන ඔක්කොම ටික මේ දුකෙන් බැහැර වෙච්ච ධර්මයෝ. පස්වෙනි දුකෙන් බැහැර වෙලා තියෙනවා. ඒ නිසායි අර අතන උඩචේදයේ කියලා තියෙන්නේ ග්‍රන්ථ විප්පයුක්තා ධම්මා නවත්තබ්බා ගන්තා චේව ගන්ථ සම්පයුක්තා තීපි ගන්ත සම්පයුක්තා චේව නොත ගන්තා තීපි කියලා. හරිනේ. එතකොට ඒක සාරාංශ කළොත් සිත් 79යි චෛතසික 45යි රූප 28යි. හරිනේ. මේවා මේ ස්ක්‍රීන් එක දිහා විතරක් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙදර තනියම කරන්නට ඕනේ. හරිනේ. හරි. ඊට පස්සේ අනිත් දුකයත් අපි ඉවර කරමු. අනිත් දුකේ හැටියට එන්නේ ගන්ත විප්පයුක්තා කෝපන ධම්මා ගන්තනීයා පීපි ගන්ත විප්පයුක්තා කෝපන ධම්මා අගන්තනීයා. එතකොට දැන් බලන්න මේ 6 වෙනි දුකයට අරගන්නෙම ග්‍රන්ථ විප්පයුක්ත ධර්මමනේ. ග්‍රන්ථ විප්පයුක්ත ධර්මම තමයි පද දෙකට අරගෙන ඒක දෙකට බෙදෙනවා. මොනවද? පළවෙනි පදයට ගන්නවා ගන්ත විප්පයුක්ත වෙලා ගන්තනීය වෙන එක. දෙවෙනි පදයට ගන්නවා ගන්ත විප්පයුක්ත වෙලා අගන්තනීය අපි වෙන එක. හරිනේ. එහෙමනම් දැන් ඉස්සෙල්ලාම ගන්ත විප්පයුක්ත ධර්ම ටික අපි දැන් කලින් කේදී බැලුවා. ඒ ටික ඉස්සරහට අරගෙන ඒක බෙදා ගන්න මේ කියන ධර්ම වලින් මොනවද ගන්තනීය වෙන්නේ මොනවද අගන්තනීය වෙන්නේ කියන එක. හරි. ඕකයි දැන් අදහස. ඕක කොහොමද භාවනා පොතේ විස්තර කරන්නේ? ගන්ත විප්පයුක්තා කෝපන ධම්මා ගන්තනීයාපි. ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූද. එහෙත් ග්‍රන්ථයන්ට අරමුණු වන්නා වූ. ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූද ඒකනේ විප්පයුක්තා කියලා ගත්තේ. හරි එහෙනම් මිශ්‍ර වෙන්න බෑ. එහෙනම් මිශ්‍ර නොවූද. එහෙත් ග්‍රන්ථයන්ට අරමුණු වන්න. ග්‍රන්ථ නීයයි කියලා කිව්වේ ඒකනේ අරමුණු වෙනවා කියන එකනේ. හරි. එතකොට මේ දෙක ගලපලා මෙන්න මේ අර්ථය අපි ඉදිරිපත් කරනවා.
භාවනා පොත. එහෙනම් දෙවෙනි පදේ ග්‍රන්ථ විප්‍රයුක්ත අගන්තනීය. එතකොට කොහොමද ඒක කියන්නේ? ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූද ඒකයි විප්‍රයුක්තා කියලා කිව්වේ. ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූද එහෙත් ග්‍රන්ථයන්ට අරමුණු නොවන්නා වූද. මෙතන එහෙත් කියන වචනේ නම් හරිද මන් දන්නේ නැහැ. භාවනා පොත දීලා තියෙන්නේ එහෙමයි. ග්‍රන්ථයන්ට අරමුණු නොවන්නා වූද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයි. හරි. එතකොට දැන් ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම ටික අරගන්න ඒගොල්ල පැති දෙකට බෙදා ගන්න. ග්‍රන්ථනීය වෙන්නේ මොනවද? අගන්තනීය වෙන්නේ මොනවද? එතකොට ග්‍රන්ථ විප්‍රයුක්තත් වෙලා අගන්තනීයත් වෙන එක නම් හරි ලේසියෙන් අල්ලගත්ත හැකි. මොකද නවලෝකෝත්තර ධර්ම. ග්‍රන්ථයන්ට අරමුණු කරන්න බැරි නවලෝකෝත්තර ධර්ම ටික මාර්ගසිත 4යි ඵලසිත 4යි එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. හරිනේ. මේ විදිහට එක ටක් ගාලා අල්ලගන්න. එහෙමනම් ඊටු ටික වෙන්නේ ඊටු ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයන්ගේ ඊටු කොටස. හරි. ඒ විදිහට ඒක අල්ලගන්න පුරුදු වෙන්න. ඊළඟට නික්කේප කාණ්ඩය. නික්කේප කාණ්ඩයේදී ග්‍රන්ථ විප්‍රයුක්ත ගන්තනීය කියන එකට කොහොමද අර්ථය දීලා තියෙන්නේ? යම් ධර්ම කෙනෙක් ඒ ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වූවා වුනම් කාමාවචර රූපාවචර අරූපාවචර වූ ශාස්ත්‍රව වූ කුසල කුසල අව්‍යාකෘත ධර්මයෝය. එතකොට ස්කන්ධ හැටියට දක්වාදී රූපස්කන්ධය විඥානස්කන්ධය යන මේ ධර්මයෝ ග්‍රන්ථ විප්‍රයුක්ත ග්‍රන්ථනීය වූවාහු වෙත්. දැන් ඔයගොල්ලන්ට මම කියලා දුන්නානේ නික්කේප කාණ්ඩේ එක්තරා රටාවකටයි මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ රටාවට අනුව තමයි මේ කියලා තියෙන්නේ. යම් ධර්ම කෙනෙක් ග්‍රන්ථ ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු නම් ඊට පස්සේ භූමි හැටියට කියනවා. ඊට පස්සේ ස්කන්ධ හැටියට කියනවා. ඒ ආදී වශයෙන් තමයි එතන විස්තර වෙන්නේ. ඒ නිසායි මේ විදිහේ වචන පේලියක් එතෙන්ට ගැලපෙන්නේ. හරි. එතකොට විප්‍රයුක්ත ධර්ම ටික අරගන්න ඒකෙන් ග්‍රන්ථනීය ටික වෙන් කරගන්න. දෙවෙනි පදේ අරගෙන නික්කේප කාණ්ඩයෙන් බැලුවා නම් අපරියාපන්න වූ මාර්ගයෝද මාර්ගඵලයෝද අසංකත ධාතුවද ග්‍රන්ථ විප්‍රයුක්ත අගන්තනීය වූ ආහුවෙත්. ග්‍රන්ථ විප්‍රයුක්තයි මොකද මේ ලෝකෝත්තර ධර්මයක කවදාවත් ග්‍රන්ථ ධර්මයක් දෙන්නේ නැහනේ. ඊට ඒ වගේම ග්‍රන්ථයන්ට අරමුණු කරන්නත් බෑ. ඒ නිසා ග්‍රන්ථ විප්‍රයුක්තයි කියන්නත් පුළුවන් අගන්තනීයයි කියන්නත් පුළුවන්. මේ දෙකටම ගැලපෙනවා නව ලෝකෝත්තර ධර්ම කියන එක. හරිනේ. ඊළඟට අට කතා කාණ්ඩයට ගියා නම් එතනදී අර වගේම කියනවා චිත්තුප්පාද හැටියට චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නෝ ලෝභෝ. අන්න මෙන්න මේ තැන උපදිච්ච ලෝභය. ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නම් පටිගං. මෙන්න මෙතන ඉපදිච්ච පටිගය ද්වේෂය. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගතෝ චිත්තුප්පා. විචිකිච්ඡායයි උද්ධච්චයයි ගණ්ඩ මේ මුළු චිත්තුප්පාදේම. ඊසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යකතං සබ්බංච රූප. අපි මේක ඉස්සෙල්ලා කතා කළානේ ගන්ත විප්‍රයුක්ත දුකේදී. ඒ ධර්ම ටික. හරි. එතකොට මේ ටික ඒ ගන්ත විප්‍රයුක්ත දුකේ කතා කරපු ඒ ටිකම තමයි. ඒකෙන් අපි මේ ටික අරගෙන මේ දෙකට බෙදන්නේ ග්‍රන්ථනීයයි අගන්තනීයයි කියලා. හරි. එතකොට මේකේ වෙන ගන්තනීය ටික පළවෙනි පදයට අරගත්තා. ඒ ටික මේ විදිහට අපිට හොයාගන්න ලේසි. ඉස්සෙල්ලා කතා කෙරුවා. ඊට පස්සේ දෙවෙනි පදයට එහෙමනම් ලෝකෝත්තර ටික අරගන්න. චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරිච සාමඤ්ඤ ඵලානි නිබ්බානංච. හරිනේ. සතර මග සතර ඵල නිර්වාණ කියන ධර්ම ටික අගන්තනීයයි. ග්‍රන්ථ විප්‍රයුක්තයි සහ අගන්තනීයයි. මේ දෙකටම ගැලපෙන නිසා මේ විදිහට මේ 6 වෙනි දුකයේ දෙවෙනි පදයේ හැටියට ගන්න පුළුවන්. ඒ අනුව මුළු අභිධේයාර්ථ ටික අපි සාරාංශගත කළා නම් පළවෙනි පදයට එනවා සිත් 71යි චෛතසික 45යි රූප 28යි. හරිනේ. ගන්ත විප්‍රයුක්තා කෝපන ධම්මා අගන්තනීයාපි කියන තැන නවලෝකෝත්තර ධර්ම ටික. එතකොට මේ දුකයෙන් දැන් මේ දුකේ අරගෙන තියෙන්නේ මොකද්ද? ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම. පළවෙනි පදයටත් ග්‍රන්ථ විප්‍රයුක්ත අරගෙන තමයි උපකුලකයක් හැදුවේ. දෙවෙනි පදයේත් ග්‍රන්ථ විප්‍රයුක්ත මූලිකව තමයි හැදුවේ. එහෙමනම් මේ පද දෙකම කතා කරලා තියෙන්නේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම. ඒතර කෝ ග්‍රන්ථ සම්පයුක්ත ධර්ම ටික? ඒ ධර්මයෝ මේ දුකයෙන් බැහැරයි. මේ දුකේ මේ පද දෙකට ඇවිල්ලා නැහැ.
ඒ නිසා මේ දුකය ග්‍රන්ථ 6 වෙනි දුකය සප්පදේශ දුකයක්. එයින් බැහැර වූ ධර්ම මොනවද? ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි, එහි යෙදෙන චෛතසික 25යි. ඒවත් ග්‍රන්ථ සම්පයුක්ත ධර්ම ටික මේ දුකෙන් බැහැර වෙලා තියෙනවා. හරිනේ? සමාවෙන්නස කෝපන කියන එකේ තේරුම මොකක්ද අපි ගන්නේ? කෝපන ධම්මා සාමාන්‍යයෙන් පාලි පාඨයක විස්තර අහගන්න ඕන නම් අපි අතර ඉන්න හොඳම කෙනා තමයි ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ඒකට විස්තරයක් දෙන්න. ජයන්ත මහත්මයා ඉන්නවා නම් කෝපන ධම්මා කියන එකට අර්ථකථනයක් දෙන්න. ඔව් එතනදී පණ කියලා කියන්නේ නම් වනාහි කියන එක. කෝ කියලා කියන්නේ පදපූර්ණ. අපි පදපූර්ණ එතකොට ගන්ත විප්‍රයුක්තා කෝපන ධම්මා කියනකොට ගන්ත විප්‍රයුක්ත වූ ධර්ම වනාහි කියන වගේ අර්ථයක් තමයි එන්නේ. ඒක ටිකක් ගලපලා ගන්න වෙනවා. පණ කියන එකේ තේරුම නම් වනාහි කියන එකයි. කෝ කියන්නේ පදපූර්ණයක්. ඒක නිකන් අර මේ අපි කියන්නේ පදපූර්ණයක් කියනකොට නිකන් වචනේ අර ගලාගෙන යෑමට භාවිතා කරන කොටසක් කියන එක. මේකේ සිංහල තේරුම කොහොමද දීලා තියෙන්නේ? රහත් තරහත් කියන වගේ. නැහැ. දැන් අර මේකට කොහොමද සිංහල තේරුම දෙන්නේ? ගන්ත විප්‍රයුක්ත කෝපන ධම්මා අගන්තනීය කියන එකේ සිංහල තේරුමක් දීලා තියෙනවද? පොතේ. සිංහලෙම ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ විදිහට තියෙන්නේ නේද? මේක අර මේ ගලාගෙන යෑම අනුව තමයි ඒක දීලා තියෙන්නේ. ගන්ත විප්‍රයුක්ත කෝපන ධම්මා අගන්තනීය. එතනදී අපි ගන්නේ ගන්ත විප්‍රයුක්ත වන ධර්මත් අගන්තනීය ධර්මත් විදිහට පිටන්නේ නේද? අපි පොඩ්ඩක් හොයලා බලමු හරියටම මේකක් දෙන්න බලමු මංගල මහත්මයා පස්සේ. හරි හොඳයි බොහොම පිං. හරි ඊළඟට එතකොට ඒක හරි ඒකත් හරි. හරි එතකොට දැන් තව මොනවද ගැටලු තියෙන්නේ මේක සාකච්ඡා කරන්න? මොන වගේ ඔයගොල්ලත් නිතරම ප්‍රශ්න අහනවා නම් අපෙත් පොඩ්ඩක් ඔළුව බ්‍රෂ් අප් වෙලා එනවා. අපිත් මේ අවුරුදු ගානකට කලින් මේ මතක් කර කරන්නේ. ඉතින් ඒ නිසා මේ හැම වෙලාවකම සාකච්ඡා ස්වරූපයෙන් එන්න. එතකොට අපි දෙගොල්ලන්ට මේක ප්‍රයෝජනයි. හැම වෙලාවකම ප්‍රශ්න අහන්නට ඕනේ නැත්නම් අභිධර්මය ඉගෙන ගන්නට අමාරුයි. ඒ මිසක් අභිධර්මයේ ඇත්තටම අමාරුයි කියලා ක්ලාසිෆයි කරන්න එපා. හරියට පියවරෙන් පියවර යනවා නම් අභිධර්මය තේරුම් ගන්න පුළුවන්. ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. සමාවෙන්ස මේ දියසුමානේ අර මේ එක මහත්මියක් කිව්වා අර මේ මාතිකා පොත් දෙක අවශ්‍ය වෙනවා කියලා. මගේ ළඟ මාතිකා පොත් තියෙනවා. ගන්න ක්‍රමයක් තියෙනවද කියලා දැනගන්න. හරි මේ මහත්මිය මට කතා කරලා කිව්වොත් සම්බන්ධතාවය ඇති කරලා දෙන්නට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන ඉන්න ඔඩියන්ස් එක රට වටේ ඉන්න කට්ටියක් ඉන්නේ තැන් වල. ඉතින් ඒ නිසා සමහර වෙලාවට සම්බන්ධ කරගැනීමේ අපහසුතාවක් තියෙනවා. නමුත් මටත් මතක නැහැ කවුද කිව්වේ කියලා. නැවත මට පෞද්ගලිකව හරි මතක් කළොත් මම මේ අවස්ථාව ලබා දෙන්නම්. කොහොම පින් ඔබතුමියට. අපි ඉදිරියේදී අතන බලාපොරොත්තු වෙනවා මේ පොත් දෙක මුද්‍රණය කරන්න. ඒ වෙනකොට තව මාසයක් දෙකක් තුනක් ඇතුළතදී ඔය ප්‍රශ්න නම් විසඳෙනවා. නමුත් කොවිඩ් එක සංසිඳුනොත් හැමෝටම පහසුවෙන් පොත් ලබා ගන්නට පුළුවන් වේවි. හොඳයි. එහෙමනම් අද දවසේ මම හිතන්නේ කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අපි අද දවසේ පාඩම මෙතකින් સમાપ્ત කරනවා. මේ මෙතෙක් වේලා පැය දෙකක් විතර කාලයක් තිස්සේ අපි මේ අභිධර්ම සම්මස්ත්‍රණයක යෙදිලා මේ ලබාගත් සීලම කුසල් සිත් ඒ සීලම කුසලයන් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සීලම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මේ ධර්මයේ රැකලා අපිටත් ඉගෙන ගන්න දක්වා ගෙනල්ලා දීපු අපේ මහා සංඝ රත්නයට ප ဋ ාණ ධම්ම සභාවෙන් අපි මේ පන්ති පවත්වාගෙන ඉන්නේ. ඒ සඳහා අපිට අනුග්‍රහ උපකාර දක්වන මේ ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට තාක්ෂණ සහාය ලබා දෙමින් සහ මේ Zoom තාක්ෂණය අපිට ලබලා දීලා බරපැන දරලා මේ විදිහට පහසුවෙන් මේවා කරගෙන යන්නට උපකාර කරපු හැම දෙනාටමත් පොදුවේ ඔබ අප හැම වෙනුවෙන්ම මියගිය ඥාතීන්ට, ගුරුවර දෙමව්පියන්ට සහ සියලුම සත්වයන්ට
අවසාන වශයෙන් අපේ කිනකාටත් මේ සියලුම කුසල් අමා මහ නිර්වාණ ශාන්තිය පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. නිවන් සරණයි.